සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම. ආයිබෝවන් දොරමඩලාව සංවාදාත්මක හරසරණිය රැල්ල මෙල්ල කරමු. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. මොකද්ද මේ රැල්ල? ඒ ගැන අපි කතා කරන්න ඕනේ. මුලින්ම මා කැමති අපේ විද්වත් මණ්ඩලය හඳුන්වා දෙන්න. අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වුණ අපේ රටේ යුද හමුදාපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලුතිනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා ආයිබෝවන් ගෞරවයෙන් පිළිගන්නවා. රැල්ල ගැන කතා කරද්දී එතුමා නැතුව අපට රැල්ල මෙල්ල කිරීම ගැන කතා කරන්න අමාරුයි. එතුමා බොහෝ රැලි මෙල්ල කරන්නට දායක වෙච්ච මහා සෙනවියෙක්. ත්‍රස්තවාදයෙන් මේ දේශය මුදා ගැනීමේ මහා සටනේ පෙරමුණේ රාළ කෙනෙක් හැටියට ක්‍රියා කරපු මහා සෙනවියෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. ත්‍රස්තවාදයෙන් රට මුදා ගන්නට දායක වුණා. පළමු කොරෝනා රැල්ලෙන් මේ රට මුදා ගන්නටත් දායක වෙච්ච මහා බලකායේ මහා සෙනවියෙක් හැටියට එතුමා හඳුන්වා දෙන්න පුළුවන්. එතුමා COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානිය හැටියටත් ක්‍රියා කරනවා. අලුත් රැල්ල මොකද්ද? ඒක මෙල්ල කරන්නට අපි මොනවද කරන්න කියලා අපිට කතා කරන්නත් ඔබතුමා එක්ක කරුණු ටිකක් තියෙනවා. ගෞරවනීය දොරමඩලාවට පිළිගන්නවා. ඒ වගේම කොරෝනා රැල්ල මෙල්ල කිරීමේ ජාතික සටනේ තවත් සෙනවියෙක් මහා සෙනවියෙක් හැටියට හඳුන්වා දෙන්න පුළුවන්. අපේ රටේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් ඉතා ගෞරවනීයව පිළිගන්නවා සුදස් සමරවීර මහත්මයා. අපේ රටේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා හැටියට හඳුන්වා දෙන්න පුළුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා ආයිබෝවන් ගෞරවනීයව පිළිගන්නවා. ඒ වගේම අපේ රටේ තවත් කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් අපේ ආරාධනෙන් දොරමඩලාව සංවාදාත්මක හරසරණියට සහභාගී වෙනවා ප්‍රසන්න ගුණසේන මහත්මයා විශේෂඥ වෛද්‍යතුමා ආයිබෝවන් ගෞරවනීයව පිළිගන්නවා. එතුමා වර්තමාන තනතුරෙන් හඳුන්වා දෙනවා නම් අපේ රටේ රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සභාපතිවරයා හැටියට ක්‍රියා කරනවා. ගෞරවනීයව පිළිගන්නවා. ඖෂධ වලින් කොරෝනා රැල්ල මෙල්ල කරන්න පුළුවන්ද කියලාත් අපිට කතා කරන්න පුළුවන්. හොඳයි. පළමු රැල්ල අපි මෙල්ල කළා. ඒක ලෝකේ කීර්තිමත් ආකාරයෙන් ප්‍රශංසනීය ආකාරයෙන් මෙල්ල කළ බව අපේ රටෙත් කතා වුණා, වෙනත් රටවලත් කතා වුණා. එහෙමනම් කොහොමද මේ දෙවෙනි රැල්ලක් ගැන කතාවක් එන්නේ කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ඒකට පිළිතුරු දෙන්න ඕනේ මේ ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානිය හැටියට ක්‍රියා කරන අපේ යුද හමුදාපතිතුමා. ඔව් උත්තර දෙන්න ඕනේ මම හිතන්නේ අපි තුන් දෙනාටත් වැඩිය ඔබතුමාලා මාධ්‍ය සහ මම හිතන්නේ විශේෂයෙන්ම රටේ ජනතාව මම හිතන්නේ මේකට උත්තර දෙන්න ඕනේ. අපේ රටේ ඔබතුමා කිව්වා වගේ මේ වසරේ මාර්තු 10 වෙනිදා ශ්‍රී ලංකාවේ අතිගරු ජනාධිපතිතුමාත් ගරු අග්‍රාමාත්‍යවරුන් ප්‍රමුඛ රජය මේ කොවිඩ් සම්බන්ධයෙන් වැඩපිළිවෙල අපි වූහාන් දක්වා දිව ගියත් රටක් වශයෙන් ඒ කතාව පැත්තක තිබෙලා මාර්තු 10 වෙනිදා තමයි ඉස්සෙල්ලම මේකට දෙවනි වතාවට සම්බන්ධ වුණේ. එහිදී පළවෙනි ආසාදිතය 11 වෙනිදා හම්බුනන් පස්සේ මේ කොවිඩ් රැල්ලේ සමාජයෙන් ආපු එක අප්‍රේල් මාසේ 30 වෙනිදාගෙන් අපිට නවත්ත ගන්න දින 50කින් හැකියාව ලැබුණා. නමුත් පසුව ඇති වුණු කන්දකාඩු නාවික ඒ පොකුරුත් එක්ක ඒ හා සමාන යම්කිසි සුළු සංඛ්‍යාවක් සමාජයේ ඒ සමැදියෝ වෙච්ච කට්ටියක් වුණා. නමුත් අර ප්‍රධාන වශයෙන් මේ අද වගේ තියෙන තත්ත්වයක් එක්ක බැලුවම ඒකේ ස්ථානින් නතර කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඊට පස්සේ මේ රටේ ජනතාවට මම හිතන්නේ ලොකු විශ්වාසනීය භාවයක් ඇති වුණා මේ කොවිඩ් පාලනය කරපු ක්‍රමවේදය පිළිබඳව. ඒත් එක්කම ලෝකයේ අනෙකුත් රටවල් එක්කත් සංසන්දනය කරලා බැලුවම ලෝකේ ප්‍රබල රටවල් ඒ වගේම ආසන්නයේ තියෙන අපේ දකුණු ආසියාවේ ප්‍රබල රටවල් කොවිඩ් හා සම්බන්ධව කටයුතු කරපු ආකාරය සහ කොවිඩ් ඒ රටවල් වල හැසිරිච්ච ආකාරය සංසන්දනාත්මකව බැලුවම් පස්සේ ඒ දේවල් එක්ක බැලුවම අපේ රටේ ජනතාවට හිතන්නේ නැති ඉතාමත්ම විශ්වාසනීය භාවයක් ඇති වුණා. ඉතාමත් කෙටි කාලෙකින් අපගේ තිබ්බ ක්‍රමවේදයන් අනුගමනය කරපු ක්‍රමවේදයන් ඒත් එක්කම රටේ ජනතාවගේ කැපකිරීම තුලින් මේ කොවිඩ් රැල්ල වැඩ පවත්වා ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඉතින් මේක හරහා මම හිතන්නේ මේ කටට විශ්වාසයක් තිබ්බ හින්දා වෙන්නත් ඇති. ඒත් එක්ක මේ එතනින් පස්සේ කාල සීමාවේදී මේ පෙරේද දක්වා තුන්වෙනිදා දක්වා වූ කාල පරාසය තුල මේකේ කොවිඩ් තිබ්බෙත් නෑ වගේත් හැසිරෙන්න ගත්තා. ඉතින් මම කිව්වම
මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමා අද සන්ධ්‍යා භාගයේ තිබ්බ සාකච්ඡාව විදිහට මේ සම්බන්ධව දැනුම් දුන්නා. අපි ඇවිල්ලා දැනුම් දුන්නේ අපිට හැකියාවක් තිබ්බ සෑම අවස්ථාවක යම් කිසි මාධ්‍යයක් අපිට හමු වෙච්ච සාකච්ඡාවක් හෝ උත්සවයකට ගිහිලා මාධ්‍ය අපිට කතා කරපු අවස්ථාවක් තිබ්බනම් ඒ සෑම අවස්ථාවකදීම අපි පැහැදිලිව කිව්වා මුඛ ආවරණය පළඳන්න, ශාරීරික දුරස්ථභාවයන් රැක ගන්න උත්සාහ කරන්න, සෞඛ්‍යාංශයෙන් ඉතාමත්ම දක්ෂ ලෙස යම් කිසි ක්‍රමවේදයන් හඳුන්ලා දුන්නා. ඒකින් තමයි අපිට රැල්ල පළවෙනි රැල්ලේදී අපිට මේ තත්ත්වය ඇති කරගෙන අපි යම් කිසි ජයග්‍රහණයක් ලබා ගන්න හැකියාව ලැබුණේ. ඒ ක්‍රමවේදයන් වලට අනුව හැසිරෙන්න කියන එක අපි සෑමදාම කිව්වා. නමුත් ඔබත් මාත් ඉතාමත් හොඳින් දන්නවා, රටේ ජනතාව අපිටත් වඩා හොඳින් දන්නවා, රටේ ජනතාවගෙන් අති බහුතරයක් මේ කියපු සෞඛ්‍ය ක්‍රමවේදයන් වලටද හැසිරුනේ නැද්ද කියන එක ඉතාමත් හොඳින් රටේ ජනතාව අපිට වඩා හොඳින් දන්නවා. ඉතින් ඒක හින්දා මම හිතන්නේ ඒක හැසිරෙන්න හේතුව අරක වෙන්න පුළුවන්. රටේ තිබ්බ මේ කොන්ෆිඩන්ස් නැත්තම් තිබ්බ විශ්වාසනීයභාවය වෙන්න පුළුවන්. නමුත් අවසානයේදී මේ කිසිදු කොවිඩ් ආසාදිතයෙක් නොවී හිටියේ නැහැ රටක් වගේ හැසිරෙන්න ගත්තා. දකින්න නැති අපි ආයිබෝවන් කියලා ලෝකෙටම ගියේ හිටිය අපි ආයිබෝවන් කියන අපේ වචන ආයිබෝවන් එකත් අරගෙන ලෝකේ අනිත් මිනිස්සු ආයිබෝවන් කියනවා කියලා. ඒ ආයිබෝවන් එක අමතක වෙලා හක් දීලා බදාගෙන හරි එහෙම කටයුතු කරන්න ගත්තා. හෝටල් වල පාටි දානවා අර වගේ ඒවත් එක්ක එකතු කරලා අල්ලලා පාටි දානවා. ඉන්න ඕනේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තිනවා. අදටත් මම දන්න තරමට අඩක් 150ක ප්‍රමාණයක් පමණයි තියාගන්න ඕනේ කියලා. එහෙම 150නේ සම්පූර්ණ ප්‍රමාණය ඇතුළට අරගෙන ඊළඟට ඒ ආකාරයෙන් ගත්තම සෑම ස්ථානයකදීම මේ තත්ත්වය ඇති වුණා. ඉතින් අපි මෙතනින් මේ තත්ත්වයට ඇති වුණා කියන එක මම හිතන්නේ යම් කිසි ආකාරයෙන් හිටපු ආකාරයට බැලුවම ලොකු තත්ත්වයක්. ඉතින් ඒ තත්ත්වයන් පසු කරලා තමයි පෙරේදා 3 වෙනිදා දිනේට අපි පැමිණෙන්නේ. ඉතින් මම හිතන්නේ ඔව්. ඉතින් වුණේ මොකද්ද කියලා ඔබතුමා ඇහුවේ. වුණේ ඕකයි වුණේ. නමුත් මේ අවස්ථාවේදී අපි සමාජයෙන් අපිට හමු නොවුණත් අපි හැම වෙලාවෙම කිව්වේ මේ රටේ කොවිඩ් තිබෙනවා. කොවිඩ් තියනවා කියලා කියන්නේ අපගේ රෝහල් වල විදේශ රටවල් වලින් අපගේම ශ්‍රී ලාංකිකයන් අපි රැගෙන එද්දී ආපු ශ්‍රී ලාංකිකයන් සෑම ගුවන් යානකම වගේ එක්කෙනෙක් හරි හමු වෙලා දිනපතා මේක කොවිඩ් ආසාදිතයන් ශ්‍රී ලංකාවේ සොයාගනු ලැබුවා. දැන් අද දවසේ බැලුවත් අද දවසටත් ඉන්නවා යම් කිසි මම හිතන්නේ පිට රටවල් වලින් ආපු විදේශ රටවල් වලින් ආපු ශ්‍රී ලාංකිකයන් 7 දෙනෙක් වගේ සංඛ්‍යාවක් අද දවසටත් වාර්තා වෙනවා. ඉතින් මේක නැවතුන්නේ නැහැ. ඉතින් ඒකින්දම තමයි අපි කිව්වේ යම් කිසි අවස්ථාවක මේකේ යම් කිසි මේකක් වෙන්න පුළුවන්. මේ වගේ සුළු දෙයකින් යන්න හැකියාවක් තිබෙනවා කියලා. මොකද මේ කොවිඩ් මම වෛද්‍යවරයෙක් නෙමේ, අපේ විශේෂඥම වෛද්‍යවරුන් දෙදෙනෙක් ඉන්නවා මේ පැහැදිලිව මට වැඩිය පැහැදිලි කරා මේ සම්බන්ධයෙන්. මේ කොවිඩ් හැසිරෙන ආකාරය පිළිබඳව ලෝකේ කාටවත් මේකයි මෙහෙමයි කියලා මේක විතරයි කියලා මේ තිතක් තියන්න පුළුවන් තත්ත්වයක් තිබ්බේ නැහැ අද වෙනකම්. දැන් බලන්න ලෝකේ ප්‍රබල රටවල් දැන් මාස 3කට මාස 2කට ඉස්සෙල්ලා ඉන්දියාවේ තිබිච්ච තත්ත්වය අද තියෙන තත්ත්වය බලන්න. අද බලන්න පැරිසි අද දත්තයි. අද දවසට විතරක් මම හිතන්නේ මට ආරංචි හිටියේ 17000ක් අද දවසට හම් වෙලා තියෙනවා. එංගලන්තයේ අද දවසට 16000ක් හම් වෙලා තියෙනවා. හරිද? ඉතින් මේ ලෝකේ ප්‍රබල රටවල්. ඉතින් මේ කට්ටියගේ ඒ තත්ත්වයේ තීද්දි අපි මේක මඩවලගෙන හිටියා. නමුත් මේක මෙහෙම තියෙන ගමන් මේ රටේ ඉන්න කොවිඩ් ආසාදිතයන් රෝහලක ඉන්නවා. ඒත් එක්කම දන්නවා මේකේ නිරෝධායනය සඳහා ගෙනල්ලා හමුදා නිරෝධායන මධ්‍යස්ථාන විල්ලන ඒත් එක්ක හෝටල් වලත් යම් කිසි සංඛ්‍යාවක් නිරෝධායන වෙනවා මුදල් ගෙවලා. ඉතින් ඒ වගේත් කණ්ඩායම් හිටපු ගමන් ඔයිට ආරංචි වෙනවා මේ හමුදා ආවරණයක් හමුදා සපයන්නේ හෝටල් වල ආරක්ෂාව පමණයි. අපිට වෙන දේවල් අපිට සම්බන්ධයක් නැහැ. නමුත් මේ කොයි වෙලාවක හරි පොඩි දෙයක් අතපසුවීමක් වෙන්න හැකියාවක් තිබෙන හින්දා කියලා අපි හැම වෙලාවකම කිව්වේ මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ උපදෙස් අනුව ක්‍රියා කරන්න කියලා. නමුත් අපි තාම හොයන අපිට කියන්න බෑ මේක A කියන කාරණෙන් හෝ B කියන කාරණෙන් තමයි මේක වුනේ කියලා. නමුත් මේ තත්ත්වයේ යටතේ පෙරේදා සවස් භාගයේ අපිට කොවිඩ් ආසාදිතයෙක් කාන්තාවක් ඇඟලුම් කර්මාන්තශාලාවක සුපර්වයිසර් කෙනෙක් මේ ආකාරයෙන් පළවෙනි තාට අපි කාලයකට පස්සේ හොයාගන්න ලබනවා. එතකොට අපේ ගත්ත ක්‍රියාමාර්ග ගත්තේ ගමන් අපි ඒ තත්ත්වයට මැඩ පැවැත්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගත්තා. මම හිතන්නේ අපිට ඒ සම්බන්ධව තවදුරටත් කතා කරන්න හැකියාවක් තිබෙනවා. නමුත් මේ තත්ත්වය දක්වා බැහුවේ ප්‍රශ්නේ කොහෙත්ද ආවේ කියලා මම එතනින් ඇත්තට මම හිතන්නේ සාධාරණ එතනින් නවත්තන එක එතනින් එහාට අපිට කතා කරන්න පුළුවන්.
නමුත් මේ තත්ත්වය ඇතිවීමට සියලු දෙනාම වගකිව යුතුයි කියලා මම හිතනවා. ලෝකයේ සුපිරි සෞඛ්‍ය පහසුකම් තියෙන සුපිරි ආරක්ෂක බලවතා හැටියට සලකන ඇමරිකා එක්සත් ජනපදයේ සුපිරි රාජ්‍ය නායකයා ට්‍රම්ප් මහත්තයාටත් අපි මේ කතා කරන වෙලාවේ කොරෝනා. නෝනටත් කොරෝනා. එහෙනම් අපි කවුද කියලා කෙනෙක් අහන්නත් ඉඩ තියෙනවා. ඒක වෙනම කතාවක්. ඇමරිකා එක්සත් ජනපදයේ කොරෝනා භීතිකාවෙන් ඇලලිලා ඉන්න වෙලාවක අපි පුංචි රටක් දියුණුව කරා පා තබන රටක අපි සාර්ථක ලෙස පළමු කොරෝනා රැල්ල මර්ධනය කළා. රැල්ල මෙල්ල කළා. හැබැයි දෙවෙනි රැල්ලක් ගැන භීතිකාවක් අද දවස වෙනකොට සමාජය පුරා පැතුණා. අදට નિયમિત දොරමඩලාව වැඩසටහන නවත්තලා මේ විශේෂ දොරමඩලාව වැඩසටහනක් සංවිධානය කළෙත් මේක ජාතික අවශ්‍යතාවයක් හැටියට සලකලා අද මේ රැල්ල මෙල්ල කරන්න රැල්ලේ ස්වභාවය අපි දැනගන්න එපාය. අපි මාධ්‍යවේදීන් අපට කටට එනවා කියලා හරියන්නේ නැහැ. අපේ රටේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා ඉන්නවා මැද වාඩි වෙලා. එතුමාගෙන් තමයි දැනගන්න වෙන්නේ මේ රැල්ලේ ස්වභාවය භයානකද නැත්නම් මෙල්ල කරන්න පුළුවන් ස්වභාවයේ තත්ත්වයකද පේන්නේ කියලා අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඊට කලින් මම අවසර ඉල්ලා හිටනවා අපිට වෙලාව බලන්න පුළුවන් නම් වටිනවා. හොඳයි වෛද්‍යතුමා. ඔව් අපිට මේ පහුගිය දවස්වල පොකුරු කිහිපයක්ම වාර්තා වුණ අපේ රටෙන් ප්‍රධානම දේ තමයි වැඩිසර නාවික හමුදා කඳවුර ඒ වගේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ විශාල රෝගීන් ප්‍රමාණයක් එක තැනකින් වාර්තා වුණා. නමුත් එතන තිබිච්ච සුවිශේෂ තත්ත්වය තමයි ඒව ඇවිල්ලා කඳවුරු වගේ එතන තිබිච්ච සංචරණය ඒගොල්ලෝ ගමන් බිමන් යාමේ ඉතාමත්ම සීමා සහිත වුණා. අපි දැක්ක වැඩිසර නාවික හමුදා කඳවුරේ නාවික බටයෝ ගිහිලා හිටියා ගෙදර. ඊට පස්සේ ඒ අයට ආසාදනය වෙලා තිබුණා, පවුල් වල අයට ආසාදනය වෙලා තිබුණා. නමුත් එතෙන්දී ක්ෂණිකව ක්‍රියාත්මක වෙලා ඔවුන්ව නැවතත් කැඳවලා අපිට ඒක පාලනය කරන්න පුළුවන් වුණා. ඊටාත්ම සීමිත ගමනක් බිමනක් තමයි ගිහින් තිබුණේ. ඒක කළෙත් එතකොට ඒ කාලේ වෙනකොට ඇඳිරි නීතිය තිබුණා. අපේ ගමන් බිමන් සීමා කරලා තිබුණා. ඒ තත්ත්වයක් යටතේ. නමුත් අද මේ තත්ත්වය වාර්තා වෙන්නේ අපේ හමුදාපතිතුමා කිව්වා වගේ අපේ රටේ ඉන්න ජනතාව සම්පූර්ණයෙන්ම නිදහසේ තමුන්ට ඕන හැටියට වැඩපොළ කරගෙන ඉන්න වෙලාවක තමයි මේක වාර්තා වෙන්නේ. මිනුවන්ගොඩ තියෙන ඇඟලුම් කර්මාන්ත ශාලාවක ඉන්න වැඩ පරීක්ෂකවරියකට COVID-19 ආසාදනය වෙනවා කියලා ගම්පහ මහ රෝහලේදී අපි හඳුනගන්නේ. ඉතින් මෙතනදී වැදගත් දේ තමයි මෙතන ඒ කණ්ඩායම ගත්තාම කඳුරක වගේ එක තැනක ඉන්න කට්ටියක් නෙවෙයි. මේගොල්ලෝ දිනපතාම ගෙවල් වලට යනවා නැත්නම් තමුන්ගේ බෝඩිමට යනවා. ඒ වගේම එතනින් ගිහිල්ලා මිනුවන්ගොඩ ප්‍රදේශය විතරක් නෙවෙයි එතනින් එහා පැත්තේ ගම් ප්‍රදේශ වලටත් රටේ පුරාමත් යන කට්ටිය. ඉතින් මේ තත්ත්වයට එක්ක මේ තත්ත්වේ වාර්තා වෙනකොට අපි දන්නේ නැහැ මේකේ දිගපල්ල කොච්චරක් තියෙනවද කියලා. කවදා ඉඳන් මේක පටන් ගත්තද? කොතනදීන්ද මේක ආවේ? ඒ වගේම තව කොච්චර දෙනෙකුට මේක ආසාදනය වෙලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපි මේ තාම ඉන්නේ ඒක හදාගමින් මුල අවස්ථාවේ. ඉතින් මේ වෙනකොට අපිට වාර්තා වෙනවා එතනින් රෝගීන් විශාල ප්‍රමාණයක් 100කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් තවත් රෝගීන් අපිට ඉස්සරහට වාර්තා වෙයි. ඒ වගේම මේ හඳුනාගත්තු පළවෙනි රෝගියා සමහර විට මෙතෙන්ට මේ රෝගය ගෙනාපු කෙනා නොවෙන්න පුළුවන්. ඉතින් මෙතන වෙන කෙනෙක් වෙන්න පුළුවන් එතෙන්ට රෝගය හඳුනා දුන්නේ. ඉතින් ඒ தත්ත්වයේ යටතේදී අපිට සිද්ධ වෙනවා මේක වසංගත විද්‍යාත්මකව මේක පිළිබඳව බොහොම ගැඹුරින් අධ්‍යයනය කරන්න. එතකොට දැන් මෙතන ඉන්නවා 100 ගාණක් විතර ආසාදනය වෙච්ච මේ හැම කෙනෙකුගේම ගමන් බිමන් අපිට හොයන්න වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ කොහෙද හිටියේ, කොහෙද ගියේ, කාවද හම්බුනේ, කොයි වගේ ඒ වගේම මේ සමහර විට මේ නිරෝධායනය කරපු හමුදාපතිතුමා කිව්වා වගේ නිරෝධායනය කරන හෝටල් තිබුණා. එතකොට ඒ වගේ තැන්වල COVID-19 ආසාදිතයෝ හිටියා. එතකොට ඒ වගේ තැනකින් සමහර විට මේක කාන්දු වීමක් වෙන්න පුළුවන්. එතකොට ගුවන් තොටුපළ තියෙන ගම්පහ දිස්ත්‍රික්කයේ බොහොම කිට්ටුවෙන් මිනුවන්ගොඩට. එතකොට එතන වැඩ කරපු කෙනෙකුට යම් කිසි විදියකින් අපි නොදැනුවත්වම ආසාදනය වෙලා තිබිලා ගමට ගේනවා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විදේශිකයෝ අපේ රටවල් වලට ආව ඒගොල්ලෝ අතර තිබුණා. ඒගොල්ලෝ COVID-19 ආසාදිතයෝ ඉන්න තිබුණා. ඒ වගේ කෙනෙකුෙන් ආව වෙන්න පුළුවන්. ඉතින් මේ தත්ත්වය අපි තවමත් අධ්‍යයනය කරමින් ඉන්නේ. ඉතින් අපි තවදුරටත් ගැඹුරු අධ්‍යයනය කරන්න ඕන. සමහර විට අපිට පුළුවන් වේවි කොහෙන්ද ආවේ කියලා හොයාගන්න. සමහරට බැරි වෙන්නත් පුළුවන්. නමුත් මෙතන තියෙන தත්ත්වය තමයි අපි බොහොම කෙටි දවසක් ඇතුළත මෙතන ඉන්න ආසාදිත ප්‍රමාණය හඳුනාගත්තා. ඒ වගේම ඒගොල්ලන්ගේ ආශ්‍රිතයත් හඳුනාගත්තා. අපි නිරෝධායනය කරලා තියෙනවා.
එතකොට අද හඳුනා ගන්න කට්ටිය එතකොට තව දුරටත් PCR පරීක්ෂණ කරලා තව ප්‍රතිඵල එන්න තියෙනවා. එතකොට ඒගොල්ලන්ගෙනුත් අපි සමහර විට තව රෝගීන් හඳුනා ගන්නේවි. ඒ හඳුනා ගන්න හැම රෝගියෙකුගේම මේ ආශ්‍රිතයෙන් මේ ඔක්කොම ගමන් බිමන් විස්තරات එක්ක සියලුම ආශ්‍රිතයෙන් හඳුනා ගත්තට පස්සේ අපි ඒගොල්ලන්ගේ ගමන් බිමන් සීමා කරලා නිරෝධායනය කරන්න පුළුවන් වුණොත් අපිට පුළුවන් වේවි මේක පාලනය කරන්න. නමුත් අපිට බොහොම අර කලින් තිබිච්ච පොකුරු වලට වඩා මේක පොඩ්ඩක් වෙනස්, ඊට වඩා පැතිරීමක් තියෙනවා. ඉතින් ඒක නිසා අපිට මහන්සි වෙන්න තියෙන ප්‍රමාණය වැඩි, මේකට වෙහෙසෙන්න වෙන්න, මේකට අපිට මැදිහත් වෙන්න තියෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. ඒ தත්ත්වය අපි සිහිය තබාගෙන තමයි මේ වැඩේට අත ගහන්න ඕනේ. විශේෂයෙන් වෛද්‍යතුමා අපි අර පළමු කොරෝනා රැල්ල එහෙම හඳුන්වන එක සාධාරණද නැද්ද කියන වෙනම කතාවක්. ඒ අවස්ථාවෙත් අපි දොරමඩලාවේදීම කතා වුණා මේ වාර්තා වෙන රෝගීන් PCR පරීක්ෂණ කරලා හඳුනා ගන්න රෝගීන්ගේ ශරීරයේ තියෙන වෛරස් ප්‍රමාණය, වෛරස් ලෝඩ් එක කියලා ඔබතුමාලා හැඳින්නුවා. ඒ ප්‍රමාණය ද පළමු රැල්ලේදී යම්සි ආකාරයක සමහර අය එච්චර තිබුණෙත් නැහැ. නිකන් පොඩි එම්බිරිසාවක් ඇදලා හොඳ වෙලා වගේ කොරෝනා තිබ්බද දන්නෙත් නැති අයත් වාර්තා වුණායි කියලා කිව්වනේ. දැන් මෙවර මේ වාර්තා වෙන රෝගීන්ගේ වෙනම මාදිලියක ස්වභාවයක්ද වාර්තා වෙන්නේ? අපිට පොඩ්ඩක් ඒ ගැන දැනගන්න පුළුවන් වටිනවා. එකක් තමයි මෙතන මේ අපි අඳුන ගන්න පළවෙනි රෝගියත් රෝහලකට එන්නේ ශ්වසන රෝගයක් එක්ක. එතකොට උණ කැස්සෙම්බිරිස්සාව තිබිච්ච හුස්ම ගැනීමේ අපහසුාවක් එක්ක තමයි යා රෝහලට එන්නේ දවස් කිහිපයක් රෝගය තිබිලා. ඊට පස්සේ එතෙන්දිත් මම පොඩි කාරණයක් අතුරු කාරණයක් මතක් කරන්න ඕන. අපේ රෝහල් වල අපි සමාජයේ PCR පරීක්ෂණ කළා යම්කිසි විදියකින් අපිට මගහැරිච්ච රෝගියෙක් ඉන්නවා නම් අඳුන ගන්න. ඒ වගේම අපි රෝහල් වලත් පද්ධතිය ක්‍රියාත්මක කරලා තිබුණා. ඒ රෝහල් වලට එන COVID-19 හා සමාන රෝග ලක්ෂණ තිබුණු නමුත් COVID-19 කියලා අපි සැක කරන්නේ නැති අයගෙත් PCR පරීක්ෂණ වලට සාම්පල ලබා ගැනීම. ඉතින් අන්න ඒ විදියට ගම්පහ රෝහලේදී ලබාගත්තු සාම්පලයකින් තමයි අපි මෙයාව අඳුනගන්නේ. ඉතින් එතෙන්දී නමුත් එයා එන්නේ රෝග ලක්ෂණත් එක්ක. ඒ වගේම අපිට දැනගන්න ලැබෙනවා මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හිටපු අනිත් වැඩ කරන අය අතරත් පහුගිය දවස්වල මේ ශ්වසන රෝග ආබාධ උණ කැස්සෙම්බිරිස්සාව වගේ ශ්වසන රෝග ආබාධ තිබුණයි කියලා. ඉතින් එතකොට එකක් තියෙන්නේ මෙතන හිටපු මේ කණ්ඩායමේ රෝග ලක්ෂණ තිබිච්ච අය යම්කිසි ප්‍රමාණයක් ඉන්නවා. අර වෙන තැන්වල අපි දැක්කා වැඩිපුරම හිටියේ රෝග ලක්ෂණ නැති අය. කිසිම රෝග ලක්ෂණයක් නැහැ. PCR පරීක්ෂණයෙන් විතරයි අපි දකින්නේ ඒගොල්ලෝ ආසාදිත වෙලා කියලා. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ තමයි මේ කරපු PCR පරීක්ෂණවලදී ඒ පරීක්ෂණ වලින් බොහොම පැහැදිලිව දකිනවා කලින් හම්බෙච්ච පොකුරු වලට වඩා මේ අයගේ වෛරස් ප්‍රමාණය ඇඟේ තියෙන ප්‍රමාණය වැඩි කියලා. ඒක හේතු දෙකක් වෙන්න පුළුවන්. එකක් තමයි මේ රෝගය බොහොම මේගොල්ලෝ ඊටාත්ම ආසාදිත තවත් අයට පතුරවන්න පුළුවන් බොහොම විශාල වෛරස් ප්‍රමාණයක් ආසාදනය වෙන විදිහේ කාණ්ඩයක් වෙන්න පුළුවන්. දෙවැනි කාරණය තමයි මේ රෝගේ ආරම්භයේදී අපි මේ හඳුනා ගන්නවා වෙන්න පුළුවන්. මොකද මේ රෝගේ යම්කිසි කෙනෙක් ආසාදනය වුණාට පස්සේ ඒ ආසාදනය වෙච්ච මුල් කාලේ තියෙන වෛරස් ප්‍රමාණය වැඩි. ඊට පස්සේ රෝගය ටික සුව වේගෙන යනකොට තමයි වෛරස් ප්‍රමාණය අඩු වෙන්නේ. සමහරවිට අපි වැලිසරදී කන්දකාඩුවලදී අපි අඳුනගත්තේ මේ රෝගයේ අවසාන අවධියේ හිටපු අය වෙන්න පුළුවන්. රෝගය හැදිලා ටික කාලයක් ගියාට පස්සේ. නමුත් මේ අවස්ථාවේදී අපි මුල් අවස්ථාවේදී මේ අඳුනා ගැනීම වෙන්න පුළුවන්. අපිට දකින්න ලැබෙන්නේ දැන් ඉස්සරහට මේ නිරෝධායනය කරපු අයගේ රෝග ලක්ෂණ මතුවෙන ආකාරය අනුව තමයි අපිට ඒක තීරණය කරන්න වෙන්නේ. නමුත් ඒ තියෙන தත්ත්වය එහෙමයි. ඒ නිසා මේ හඳුනාගත්තු රෝගීන්ගෙන් තවත් කෙනෙකුට බෝ වෙන්න තිබිච්ච අවදානම ඉඩකඩ වැඩි කියන එක නම් මතක් කරගන්න ඕනේ. රැල්ල මෙල්ල කරමු. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. අපේ විශේෂඥ වෛද්‍යතුමා. මම හිතන්නේ මම මේ කියපු කාරණාවටම තවත් පොඩි කරුණු කීපයක් එකතු කරන්න කැමතියි. දැන් අපි මේ කොරෝනා වෛරසය කියන එක හැමෝටම අලුත් දෙයක්. මේ වෛරසය ආවට පස්සේ අපේ රටේ යම් යම් චර්යාවන් ඇති වුණානේ. ඔබ දන්නවා අපි මිනිස්සු අපි මාස්ක් එකක් දැම්මා. එතකොට හසන්ත මේ මාස්ක් එක දැමීමත් එක්ක ලංකාවේ ලොකු වෙනසක් අපි දැක්කා. ඒ වෙනස තමයි දැඩි සත්කාර ඒකකවල හිටිය නියුමෝනියා ලෙඩ්ඩු ගන්න අඩු වුණා. වෛද්‍යවරු ළඟට යන කැස්ස හෙම්බිරිස්සාවත් එක්ක යන ලෙඩ්ඩු ගන්න අඩු වුණා. කොටින්ම කියනවා නම් රෝහල් වලට මේ අපගේ ඖෂධ සංස්ථාව හරහා ගන්න ශ්වසන රෝග වලට ගන්න ඖෂධ ප්‍රමාණය අවශ්‍ය නැහැ කියලා කියන මට්ටමටමපත් වුණා. එතකොට ඔබට පේනවා ඇති මේ ශ්වසන පද්ධතිය හරහා මේ වෛරස කොයි ආකාරයෙන්ද ගමන් කරන්නේ. වෛරසය කියලා කියන්නේ මේ ප්‍රෝටීන කෑල්ල. චූටි හැට පේන්නේ නැති ප්‍රෝටීන කෑල්ල. මේක
අපි විශ්වාස කරනවා යම් යම් ක්‍රමවලින් යනවා කියලා. හැබැයි අපි නොහිතන ක්‍රමවලින් මේක යන්නත් පුළුවන්. එතකොට අපි මුලින් මේ නිරෝධායන කටයුතු මේ ආරක්ෂක ක්‍රම විධිවිධාන භාවිතා කිරීමත් එක්ක සම්පූර්ණ වෛරස් ව්‍යාප්තිය ලංකාවේ අඩු වෙලා ගියා. හැබැයි ටික මේ ක්‍රමවේද වලින් මිනිස්සු ඉවත් වුණා. ඉවත් වෙනකොට නැවත වරක් පුද්ගලික වෛද්‍යවරු රෝහල් වල OPD වල නැවතත් කැස්ස හෙම්බිරිසාව තියෙන ලෙඩ වෙන්න පටන් ගත්තා. අපි දැනගන්න ඕනේ හසන්ත මෙතනදී වැදගත් දෙයක් මේ ලෝකයෙන් වියුක්ත වෙලා අපි වෙනම ග්‍රහ ලෝකයක නෙවෙයි ඉන්නේ. අපි ඉන්නේ ලංකාව කියන්නේ මේ ලෝකයේම කොටසක්. එතකොට මේ ලෝකයේත් එක්ක අපි එයාපෝට් එක වහලා තිබුණාට අපිත් එක්ක බඩු බාණ්ඩ ගෙනීමේදී ඒකම අපි දන්නවා සේවකයෝ වැඩ කරනකොට ඕනෑම කෙනෙකුගේ ඇඟේ ඕනෑම තැනක මේ වෛරසය තියෙන්න පුළුවන්. එතකොට ඒ රෝගියාට සමහරලාට රෝගේ හැදුන්නේ නැති වුණත් අපි ලෝකයේ මේ රෝගය තියෙන හැම වෙලාවකම අපේ රටේ මේ රෝගය ඇතිවීමේ අවදානමක් තියෙනවා. එතකොට අපි මෙන්න මේ මූලික සංකල්පයෙන් බැහැර වුණා නම් ඒක අපි කරන වැරද්දක්. එතකොට අපිට සිද්ධ වෙනවා මේ ලෝකේ යම් තාක් කාලයක් මේ රෝගය තියෙනවද ඒ සියලු කාලය තුල අපගේ අවශ්‍ය අවම ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යන්න. එතකොට මෙන්න මේ අවම මට්ටම කියනකොට අපිට මහා ලොකු දේවල් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද අපේ රට ඔබ දන්නවා එංගලන්තේ ස්කොට්ලන්තේ වගේවත් පැරිසිය වගේවත් වෙනත් රටක් වගේ වහලා නැහැ. අපේ රටේ මිනිසුන්ට ඇතුලේ ගමන් කිරීමේ හැකියාව තිබුණා. ඒතකොට තමන්ගේ ජීවන වෘත්තිය පවත්වාගෙන යාම සඳහා ගමන් බිමන් යෑමේ වැඩ කටයුතු කිරීමේ හැකියාව තිබුණා. නමුත් මේ තියෙනකොට අපි දන්න නිශ්චිත කාරණා කීපයක් තියෙනවා මේ රෝගය සම්බන්ධයෙන්. එකක් තමයි අපි මේ ආවරණය කරන ලද කාමරයක ඉන්නෝ නම් වැඩි වෙලාවක්. විශාල සංඛ්‍යාවක් එතන ඉන්නවා නම් සහ එතන මිනිස්සුන්ට ශබ්ද නගා කතා කරන්න සිද්ධ වෙනවා නම් උදාහරණයක් හැටියට ඔබ හිතන්න බර්ත්ඩේ පාටියක්. එහෙම නැත්නම් වෙඩින් එකක්. සින්දු දාලා තියෙනකොට මිනිසුන්ට කතා කරන්න වෙනවා හයියේ. විශේෂයෙන්ම කර්මාන්ත ශාලාවක මැෂින් සද්ද වැඩ කරනකොට මිනිසුන්ට කතා කරන්න වෙනවා සද්ද වැඩිපුර. එතකොට මේ කතා කිරීමේ සද්ද වැඩි වෙනකොට අර ඒ වේගෙන් කතා කරනකොට කෙළබිඳිදිත් එක්ක මේ රෝගය සාමාන්‍යයෙන් එක්කෙනෙකුගෙන් රෝගියෙකුගෙන් දෙන්නෙකුට හෝ තුන් දෙනෙකුට තමයි සාමාන්‍යයෙන් යන්නේ. නමුත් මේ අභ්‍යන්තරව ජීවත් වෙනවා නම් ඒ කියන්නේ කාමර ඇහිරුණු පරිසරයක වේගෙන් කතා කරනවා නම් සහ හුලං වාතාශ්‍රය ලැබෙන්නේ නැත්නම් එතනදී සාමාන්‍යයෙන් 10කට 15කට උනත් මේ රෝගේ පැතිරෙන්න පුළුවන්. ඒකම අපේ විශේෂඥ වෛද්‍යවරයා කිව්වා වගේම මේ අයගේ උගුරේ තියෙන වෛරස් ප්‍රමාණය වැඩි නම් එතකොට මේ අය ඉන්නේ ආවරණය වෙච්ච තැනක නම් මේගොල්ලෝ හයියෙන් කතා කරනවා නම් මේගොල්ලෝ මේ සුපර්මෑන්ලා වගේ සුපර් ස්ප්‍රෙඩර්ස්ලා කියලා කියනවා. ඒතර මෙන්න මේ වාතාවරණය යත්තේ මේගොල්ලෝ ඉතා වේගයෙන් මේක පතුරවන්න පුළුවන්. ඔබට මතක ඇති මේ කන්දකාඩු වල තියෙන තත්ත්වයක් එක්ක සමහර අය බස් වල ගියා මේ නාවික නිලධාරීන් ගෙවල් වල ගියා. නමුත් ඒ අයගෙන් ලොකු පැතිරීමක් අපි දැක්කේ නැහැ. ඒ අය අපි කොටු කළා ඊට පස්සේ නිරෝධායනය කරාට පස්සේ ඒක එහෙම අඩු වෙලා ගියා. එතකොට ඒකෙදි ඒගොල්ලන්ගේ උගුරේ සෙමපටලවල තිබුණ යම්කිසි වෛරස් ප්‍රමාණයක් ඒගොල්ලෝ හිටිය පරිසරයක් තිබුණා. එතකොට ඒ පරිසරයට සහ තිබිච්ච වෛරස් ප්‍රමාණයට සාපේක්ෂව තමයි එදා ඒ රෝගේ පැතිරුනේ. එතකොට අපි මෙතනදී අපේ ඒ රෝගයට ගොදුරු වෙච්ච අය වගේම ඒ අයගේ මූලිකව සම්බන්ධතා දක්වපු අය ඉන්න පරිසරය සහ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් මානව ක්‍රියාකාරකම් කියන මේ සියල්ලම මේ රෝගයේ ව්‍යාප්ත වීමට බලපානවා. එතකොට දෙනවා අපිට මොකද්ද මේ වෙලාවේ තියෙන වගකීම? දැන් අපිට මේක ආවා. මේක එන්නේ මිනිහෙක්ගෙම තමයි. මේක අහසින් කඩා පහත් වෙන්නේ නැහැ. එහෙමනම් මේක මෙතනින් ඉස්සරහට යන්නේ මිනිස්සෙන් අතරින්ම තමයි. එහෙමනම් නැවත වරක් මම හිතන්නේ මම දැක්කා මම ගිය සතියේ ගියා ඇහැලියගොඩට යනකොට කවුරුත්ම මුඛවාඩම් දාලා හිටියේ නැහැ. නමුත් මම අද එනකොට බලාගෙන ආවා 90%ක් අය මුඛවාඩම් දාලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම කියනවා නම් අපිට මේ ඇත්තටම මේ රටේ ඉක්මනින් රෝගය අඩු වෙච්ච එකත් මම හිතන්නේ නරකට බලපෑවද කියලාත් මට හිතෙනවා මේක ටිකක් යන්න නැතුව. මොකද මිනිස්සුන්ට හිතුණා මේක අයියෝ සුළු දෙයක්. මොකද්ද මේ කට්ටිය ගෙනියනවා නිරෝධායන මධ්‍යස්ථානයේ දානවා වැඩේ ඉවරයිනේ කියලා. නමුත් එතනදී මං හිතන්නේ ඊටාම අපි මතක තියාගන්න ඕනේ මේ වෛරසය කියන 1818 ආපු ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එකත් මුලින් ගිහිල්ලා ඊට පස්සේ මිනිස්සු මැරෙන ක්‍රමයකට පරිවර්තනය වුණා. ඒතකොට මේ වෛරසය එහෙම නොවේ කියලා අපිට කිසිම විදිහකින් කියන්න බෑ. ඒ නිසා දැන් අපිට මේ මොහොතේ තියෙන වගකීම තමයි අපි රෝගයේ ප්‍රචාරය වෙන විදිහක් දන්නවා. මේ ආපු තැනක් දන්නවා. මේක භයානක විදිහට පැතිරෙන්න ඕන වපසරියත් අපි දන්නවා නම් අපිට තියෙන්නේ මේ මොහොතේ ඉඳලා නැවතවරක් අපේ මූලික බේසික්ස් කියලා කියන අපි මූලික 1 2 3 කියන ඒවට අවධානය යොමු කළා
ඒ අනුව ඉස්සරහට යන්න වැඩපිළිවෙලක් සකස් කරගන්න එක. අප මේ කතා කරන අවස්ථාව වන විට ලෝකයේ පුරා මිලියනයකට අධික සංඛ්‍යාවක් මිය ගිහිලා තියෙනවා COVID-19 වෛරසය නිසා, කොරෝනා නිසා. දැන් මීට පෙරත් දොරමඩලා වැඩසටහනේ කතා වෙච්ච කාරණාවක් තමයි එන්නතක් හොයාගන්න තුරු සාර්ථක බෙහෙතක් හොයාගන්න තුරු කොරෝනාත් එක්ක අපිට ජීවත් වෙන්න වෙනවයි කියන කතාව. ඔබතුමා අපේ රටේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා. මේ එන්නතක් තාම නැද්ද? ඔව් එන්නත් ගැන කතා කරනකොට එන්නත් ඇත්තටම පර්යේෂණ මට්ටමින් බොහෝ ස්ථානවල තියෙන ඇත්තටම 200කට වඩා එන්නත් සඳහා මේ වෙනකොට පර්යේෂණ සිද්ධ වෙනවා. මේන් එංගලන්තයේ මම අදත් කියවුවා එංගලන්තයේ මිනිසුන් පාවිච්චි කරමින් ඒ අවශ්‍ය මේ සමීක්ෂණ මේ අවස්ථාවෙත් සිද්ධ වෙනවා. ඊට අමතරව මේ ඔබ දන්නවා පහුගිය කාලේ මාධ්‍යවලත් ප්‍රචාරය වුණා මේ රුසියාවේ ඒ වගේම චීනයේත් මේ වැක්සින් එක දැනට පාවිච්චි වෙනවා පර්යේෂණ මට්ටමින් සහ ශායනික මට්ටමින්. නමුත් මේ ඕනෑම වෛරසයක් දැන් උදාහරණයකට ගත්තොත් ඩෙන්ගු වෛරසයට විරුද්ධව හදන එන්නත කොයිතරම් දුරට මේ සක්‍රියද ක්‍රියාශීලීද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේ තමයි මේ අසනීපයට හදාගන්න එන්නත නිසා ඒකට ලැබෙන ආරක්ෂාවත් ඒකෙන් ඇතිවෙන්න පුළුවන් ප්‍රශ්නත් එක්ක සලකා බැලුවහම ඒකේ වාසියක් තියෙනවා. ඒ එක්කම කොයිතරම් දුරට ආරක්ෂාවක් ලැබෙනවද? කොලරා වලට හැදුවාම එන්නතක් ඒකෙන් 150ක් විතරයි ආරක්ෂාව ලැබෙන්නේ. එතකොට අනවශ්‍ය ආරක්ෂා පිළිබඳ හැඟීමක් ලැබුණාම ඒක තවදුරටත් ව්‍යාප්ත වීමේ හැකියාවක් තියෙනවා. නමුත් මේ දක්වා අපිට සමහර වෙලාවට යහපත් ප්‍රතිචාරයක් මේ වසරේ අග වෙනකොට බලා ගන්න පුළුවන් වෙයි කියන අදහසක් තියෙනවා. ඉතින් ඒක සිද්ධ වෙනකල් මේ වෙනකල් තවම අපිට අර වෙළඳ මට්ටමින් අපිට මිලදීගෙන කිරීමේ හැකියාවක් තාම නැහැ. එන්නතක් හදලා ඒකෙන් කොරෝනා හොඳ වුණත් වැඩක් නැහැ නේ. මාස 3කින් මැරෙනවා නම් වෙන ලෙඩක් ඇදිලා. ඒ කියන්නේ කොරෝනා හොඳ වෙනවා වෙන අතුරු ආබාධයක් ඇදිලා මැරෙනවා නම් ඒත් වැඩක් නැහැ නේ. ඒ හින්දා මේ එන්නතක් කියන එක මේ පට ගාලා වෙඩිපත්තු වෙනවා වගේ පත්තු කරගන්න පුළුවන් එකකුත් නෙමෙයි බලාගෙන ගියාම. රැල්ල මෙල්ල කරමු ඒක තමයි අපේ මාතෘකාව. මට අවසන් පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. රැල්ල මෙල්ල කරමු. ඒක තමයි අපේ මාතෘකාව. අද දුරකථන ඇමතුම් ගලාගෙන එනවා රැල්ලක් වගේ. එහෙමටම අවස්ථාව දෙන්න හැකියාවක් නැහැ. ඔබතුමාලා ඉන්න හින්දා වෙන්න නැත්නම් අපි හිටියටම ඔච්චර කතා කරන්නේ නැහැ. සෑහෙන පිරිසක් කතා කරනවා. අපි කීප දෙනෙකුට අවස්ථාව සලසා දෙමු. අයබෝවන්. අයබෝවන් කතා කරන්න. සතන්ත මහත්මයා මේ මම සනත් කීර්ති කුමාර කතා කරන්නේ. හොඳයි. ඇත්තටම මේ කාර්යයේ යෙදිලා මේ වෙනුවෙන් තාම දැඩි වෙහෙසක් ගන්න අපේ යුද හමුදාපතිතුමා ඇතුළු සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ට බොහොම පින් මේ මොහොතේ මම එක කාරණාවක් මතක් කරනවා. එකක් තමයි දැන් ආයතන ඉස්සරහා අත පිරිසිදු කර ගැනීමට වතුර ඒ කියන්නේ ජල කරාම තියෙනවා. ඒ තැනදී අත සෝදාගෙන නැවත අත පියදාගන්නේ අර තමන්ගේ එක්ක ලේන්සුවකින් ඒ වගේ තමා ළඟ තියෙන රෙදිකඩකින් සමහරට ඒ රෙදිකඩ මේ අපිට වෙලා එහි විස බීජ තැවිලා තියෙන්න පුළුවන්. ඒකට හොදාගත්තුවද නැවත අපිරිසිදු වෙනවා. ඊට පස්සේ ඌ නැවත ආයතනය ඇතුළට ගිහිල්ලා ඒ දොර විවෘත කරන්න සිදුවෙන අවස්ථාවේදී අර විස බීජ නැවත විරිසිදු කරපු අතෙන් බෝ වෙන්න පුළුවන් නේද? කියන තරකයකුත් මතුවෙනවා. පැහැදිලි. හොඳයි. බොහොම ස්තුතියි. ඒ ගැන සැලකිලිමත් වීමට මාක්කාරී ක්‍රමවේදයක් යොදනවා නම් හොඳයි කියලා මගේ අදහස. හොඳයි. බොහොම ස්තුතියි. තවත් ඇමතුමක් තියෙනවා. අයබෝවන්. අයබෝවන්. හසන් මහත්මනේ මේ විද්වත් මණ්ඩලයෙන් අහන්නේ මේ කොවිඩ් රෝගය නොසෑදී නිරෝගීතාවයෙන් හිටපු මේ පුද්ගලයන් අතර මම තිස්ස සෙනවිරත්න රාජගිරියෙන් කතා කරන්නේ මයිල්ඩ් ඉන්ෆෙක්ෂන් එකක් තියෙන අය. ඒ අය අඳුනගන්න අපි කවුරුත් දන්නේ නැහැ. දෙක මේ ප්‍රතිරෝධීතාවය කියන්නේ රෙසිස්ටන්ස් එක ඩෙවලොප් වෙලා දරා ගැනීමේ ශක්තිය වැඩියෙන් තිබිච්ච අය මේ දෙවෙනි අවස්ථාවකදී නැවත වැළඳීමටපත් වෙලා තියෙනවද කියන එක. ඒකම මේ කොවිඩ් වෛරසය
ඒකේ මියුටේෂන්ස් හැටියට හැදිලා ඒ අලුත් දර්ශ දරුණු විදියට ක්‍රියාත්මක වෙනවද කියන එක විශේෂඥ උපදේශකත්වය ඒක දැනුවත් වීම බලාපොරොත්තු වෙන ඒකම මෙම ඒකාබද්ධ මෙහිමේ පළවෙනි පියවර ඉතාම අගය කරන්න ඕනේ රටේ ජනතාව හැටියට ලෝකෙටම ඒ ආදර්ශය දුන්නා මේ දෙවෙනි පියවරේදී නැවතත් මේ උපදේශ බලාපොරොත්තු වෙනවා විද්‍යාත්මක වශයෙන් මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් ඒකම රාජ්‍ය පෞද්ගලික අංශ වලින් කරන සේවාවල් මේ පිළිබඳව මේ ඉතා හොඳ තත්ත්වයෙන් ක්‍රියාත්මක කරවන්න අවශ්‍ය බලය රජය විසින් ක්‍රියාත්මක කරවලා ඒ වගේම ජනතාවත් අලුතෙන් මේ පිළිබඳව උපදේශකත්වය බලාපොරොත්තු වෙනවා. පැහැදිලි. බොහොම ස්තුතියි. තවත් ඇමතුමක් තියෙනවා අයිබෝවන්. හලෝ. ඔව් කතා කරන්න. ඔව්. විද්‍යාත්මකවන්නේ මම අහන්නේ මේක මේ ඉන්දියාවෙන් එන අමුද්‍රව්‍ය දැන් ඉන්දියාවෙන් ගෙන්නන්න පුළුවන් හදිස්සි වැඩවලට. ඒ අමුද්‍රව්‍ය ගෙන්නනකොට පොඩි දුර අඩු රටක් නෙමේක. ඒ කාල සීමාව ඇතුළත මිනිස්සුන්ට අමුද්‍රව්‍ය හරහා එන්න බැරිද? මෙතන ගොඩක් ප්‍රචලිතව මේ හේතුව අන්න එහෙම ක්‍රමයකින් වෙන්න බැරිද කියලා මට හිතෙනවා. පැහැදිලි. බොහොම ස්තුතියි. අපේ යුද හමුදාපතිතුමා. ඔව් දැන් මේ කාරණා තුනක් කතා කරා විශේෂ වෛද්‍යවරයා මම හිතන්නේ එතුමා කතා කරා ඒ සම්බන්ධයෙන්. අවසාන එකෙන් පටන් ගත්තොත් ඔව් ඉස්සල්ලාම ගත්තොත් මේක මම හිතන්නේ මෙතුමා අහන්න ඇත්තේ අද දිනේ පුරාටම ඊයේ හවස් භාග ඉඳලා යන කතාවක් ආවා මේ ආයතනයේට කොවිඩ් ආවේ ඉන්දියාවෙන් රෙදි ගෙනල්ලා ඒ රෙදිත් එක්ක ඉතාමත් කෙටි වේලාවක් තමයි ගෙනාවන් පස්සේ ලංකාවේ ආගමන විගමන ස්ථානයේ තිබුණේ. එතනින් වහම කෙටි කාලයකින් මේ කට්ටිය ගෙනල්ලා ඒකෙන් ගියයි කියලා ලංකාවේ ඊයේ රාත්‍රියේ අද උදෑසන කාලේ විශාල ප්‍රචාරයක් ගිහිලා තිබ්බා. ඉතින් මේ සම්බන්ධව අපි හොයලා බැලුවා. ඇත්තටම මේ ආයතනයේ මේ අවස්ථාවේදී ඇඟලුම් කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය වෙන්නේ ඇමරිකාව එක්සත් ජනපදයට වැවීමට සුදුසු ඇඳුම් වගේක්. ඉතින් ඒවට අවශ්‍ය ඇඳුම් ඔවුන් මට තහවුරු කරා ඔවුන් ලබාගෙන ශ්‍රී ලංකාවෙන්. ඒ කට්ටිය කිසිම එකක් ඔය කියපු ආකාරයේ ඉන්දියාවෙන් ගෙනල්ලා නැහැ. මේ තත්ත්වයටද මේ ආයතනයට කිසිම ඉන්දියාවෙන් ගෙනාපු ආයතනයකින් ගෙනාපු එකක් නෙමෙයි කරවුවේ. ඒ කට්ටිය ලංකාවේ ආයතන 3කින් මිලදී ගත්ත රෙදි වලින් තමයි කරේ කියලා. ඉතින් මේක හින්දා වෙන්න ඇති මෙතුමා මේක අහන්න නැත්තේ. ඉතින් වෛද්‍යවරුන් අපිට වැඩි හොඳට කියයි කියන විදිහට පැය ගාණක් ඇතුළත ගෙනල්ලා මේක වෙන්න පුළුවන්ද බැරිද කියන එක. ඒත් එක්කම මේ කිව්ව පුරුදු සම්බන්ධයෙන් පළවෙනි ප්‍රශ්නේදී අහුව පළවෙනි ප්‍රශ්නේ ඉතින් මේක ඉතාමත් මූලික කාරණාම හිතන්නේ ප්‍රථම දවසේ ඉඳලා අපි සමාජයට කියපු කාරණා. ඉතින් පසු කාලින අපිටත් ආරංචි වුණා ටැප් එක තියෙනවා වතුර නැහැ. මේ අත හොදන සබන් ඩිස්පෙන්ස් එක තියෙනවා ඒක ඇතුලේ සබන් නැහැ කියලා. ඉතින් මේවා ඒ ආයතනවල ප්‍රධානීන්ට විශේෂ මේත් එක කිව්වා චක්‍ර ලේඛනයක් හෝ මොකක් හරි උපදෙස් නැවත වතාවක් දෙනවද කියලා. ඔව් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් වහම නැවත වතාවක් මම හිතන්නේ ඊයේ දිනේ පෙරේදා කොවිඩ් අපගේ මධ්‍යස්ථානයේ තිබුච්ච සාකච්ඡාවෙන් පසුව නැවත වතාවක් අපි ඉල්ලා සිටියා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේවා තිබ්බත් නැවත වතාවක් ආපහු රීෂූ කරන්න කියලා අපේ රටේ ජනතාවට මතක් වෙන්න. ඉතින් මේවා ඇත්තටම කළ යුතු දේවල්. සාමාන්‍ය මම හිතන්නේ මේ රටේ ජනතාව මේ සම්බන්ධව ඉතාමත් හොඳ දැනුමක් තියෙනවා නැතුව නෙමෙයි. ඒත් එක්කම විශේෂයෙන්ම දැනුම් දීමක් කරන්න කියලා කිව්වා පෞද්ගලික සහ රජයේ ආයතන වලට මේ සම්බන්ධව කටයුතු කළ ආකාරය සම්බන්ධව තවදුරටත් කටයුතු කරන්නයි. ඒත් එක්කම මේ ආයතන ප්‍රධානීන්ට මේ සම්බන්ධව කටයුතු ක්‍රියාමාර්ග ගන්නයි කියලා පුදුවස් ලබා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ හැම දෙයක්ම කරලා මේ මෙතුමලා කිව්ව කාරණා මම හිතන්නේ මෙතුමලා උත්තර දෙයි මේ සෞඛ්‍ය තත්ත්වෙන්. මම දකින්නේ අපි මේ කියන උපදේශ සම්බන්ධව නැවත වතාවක් මතක් කරන්න ඊයේ දිනේම අපි කටයුතු කරලා තිබෙනවා. ඒත් එක්කම තමයි මේ තත්ත්වෙම ගාරව ගන්න අතිගරු ජනාධිපතිතුමා විසින් විශේෂයෙන් උපදෙස් දීලා තිබෙනවා. අපිටම කර්මාන්ත ශාලා ගත්තම අද දවසේ ජනාධිපතිතුමා හන්දෑවේ සවස් භාගයේ උපදෙස් ලබා දුන්නා මේ සෑම පෞද්ගලික ආයතනයකම ඒ කට්ටියටත් PCR පරීක්ෂණය කරමින් ඒ ආයතනයේ මේ කිසිදු පුද්ගලයෙක් ආසාදිත පුද්ගලයෙක් ඇතුලේ නැහැ බවට තහවුරු වන ආකාරයෙන් PCR පරීක්ෂණ කරන්න කියලා. රජයේ ආයතන වලට දැනුම් දීලා තිබෙනවා අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ PCR පරීක්ෂණ කරන්න කියලා. ඇත්තට මේක නොකරවුවත් නෙමෙයි. මේවා අහඹු ලෙස විවිධ ටාගට් කියන තියෙන තැන් ස්ථානවල විශාල වශයෙන් කරලා තිබ්බා. දැන් මෙතුමා ඉස්සෙල්ලා කිව්වාගේ සෑම රෝහලකම 10 දෙනෙක් මං හිතන්නේ
මේ සෙම්ප්‍රතිශ්‍රාව හෝ මේ ආසාදන තත්ත්වයන් තිබෙන දස දෙනෙක්ගේ අනිවාර්යයෙන්ම කරන්න කියලා තිබ්බා. ඒ අනුව තමයි ගම්පහෙන් මේ තත්ත්වයේ මේ පළවෙනි කොවිඩ් ආසාදන වූ කාන්තාවුණත් හොයාගන්න ඒ ක්‍රමයට. ඉතින් මේවා තිබිලා තිබෙනවා. නමුත් අතිගරු ජනාධිපතිතුමා අද දවසේත් නැවත වතාවක් උපදෙස් දුන්නා පෞද්ගලික සහ රජයේ ආයතනවල තවදුරටත් මේක කරන්න ඕනේ කියලා. මම හිතන්නේ මේ ක්‍රමවේදය අනිවාර්යයෙන්ම කර යුතුව තිබෙනවා. මම හිතන්නේ මෙතුමලා ආන්සර් කරයි මේක උත්තර දෙයි. මේක තව පැතිරෙන්න පුළුවන්ද කියලා මෙතුමා අහුව විදියට රෙද්දෙන් යන්න පුළුවන්ද ඒ කියන කතාවට මම හිතන්නේ අපේ විශේෂඥ වෛද්‍යවතුමාට කියන්න පුළුවන් වෙයි කියලා. එතුමාලා පිළිතුරක් දෙයි. දැන් අපි පළමු රැල්ල මෙල්ල කරපු ක්‍රමවේදයෙන් ඉගෙන ගන්න දේවල් ටිකක් තියෙනවානේ මේ දෙවෙනි රැල්ලක් එනවා නම් ඒකට මුහුණ දෙන්න. විශේෂයෙන් නිරෝධායන වැඩපිළිවෙල. ඔබතුමාලා ක්‍රියාත්මක කරපු මේ රටේ ආරක්ෂකාංශ, සෞඛ්‍යාංශ මැදිහත් වෙලා බොහෝ දෙනෙකුගේ සහයෝගය ඇතුව කරපු මේ නිරෝධායන වැඩපිළිවෙල තමයි මේක සාර්ථකත්වයේ පසුබිම. ආශ්‍රිතයෝ හෙව්වා, ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයෝ හෙව්වා. මම හිතන්නේ කණ්ඩායම් වලලු තුනක් වගේ හොය බුද්ධ්‍යංශවල දායකත්වයෙන් ලෝකේ බොහෝ රටවල දියුණු රටවලවත් එහෙම දේවල් කරලා නැහැ. බුද්ධ්‍යංශ දායකත්වයේ ලබාගෙන මේ ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයෝ ඒ ආශ්‍රිතයොත් හොයන වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. ඒ ක්‍රමයට ගිහිල්ලා තමයි අපි මෙල්ල කරගත්තේ. ඒක අපි ගණන් නොගත් එක ඒක අපේ වරදක්, සමාජයේ වරදක්. එහෙම තත්යකට ගියා. දැන් මේ අලුත් තත්වයට මුහුණ දෙන්න ඒ නිරෝධායන වැඩ පිළිවෙලම සෑහෙනවද කියන එකත් අපි ටිකක් කතා කරන්න වටිනවා. ඔව් අනිවාර්යයෙන්ම. දැන් මෙහෙම ඔබතුමා කිව්වාගේ අපි දශක 3කට ආසන්න කාලයක් පැවති යුද්ධයේදීත් අපි කියලා තියෙනවා අපි ඉගෙන ගන්නේ එංගලන්තේ පොතෙන් තමයි අපි ඉගෙන ගත්තේ හමුදාවේ ක්‍රමවේදයන්. නමුත් අපි යුද්ධේ දුනද්දී ඒ ක්‍රමවේදයෙන් ගිහලා නෙමෙයි අපි දිනුවේ. ඒ අපේම ක්‍රමවේදයක් හොයාගෙන දිනාගත්තේ. ඒ වගේ තමයි මේ කොවිඩ් එකේ මාර්තු මාසේ 10 වෙනිදාන් පටන් ගත්ත මේ දක්වා ආපු කාල සීමාවෙදිත් අපේ විසින්ම හොයාගත්ත ක්‍රමවේදයන් ඔබ කිව්වා වගේ අපි සාර්ථක වෙන්න හේතුව ඒ ක්‍රමවේදයන්. මෙහිදී අපි විශාල වශයෙන් ඉස්සල්ලාම මේ කන්ටේන්මන්ට් එකක් කිරීමත් ඊට පස්සේ මේක පැතිරවීම වළක්ව ගැනීමත් ඊට අමතරව මේ කට්ටිය කාටද මේක හැදලා තියෙන්නේ ඔබ කිව්ව කොන්ටැක්ට් ට්‍රේසින් කියලා දැන් වචනේ ලංකාවේ හොඳට දන්නවා. ඒක කොහොමද බුද්ධ්‍යංශ සහ හමුදා සහ SIS සහ අනෙකුත් බුද්ධ්‍යංශ ඒ වගේම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් නැත්නම් PHM මහත්තුරු ඒ කට්ටිය සම්බන්ධලා කරපු ක්‍රමවේදයක්. එතනින් එහාට රෝගීන් වාර්තා වුණොත් ඒ රෝගීන් මිය යන්න නොදී රැක බලා ගැනීමත් කියන මේ ක්‍රම 4ක් ඔස්සේ තමයි අපි මේ දේ කරේ. ඉතින් ඒ විදිහටම තමයි දැන් ඔබ දන්නවා ඇති නොදන්නවා වෙන්න පුළුවන්. පළවෙනි ආසාදිත කාන්තාව පෙරේදා සවස් භාගයේදී වාර්තා වූ වහාම අපි ගත්තේ ප්‍රථම පියවර හැටියට ගත්ත මේ පවුල. ඒ සමාජිකයන් කාන්තාවත් එක්ක 6 දෙනෙක් හිටියා. ඒ පවුල පිටින් අපි යුද හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කරන්න ලැබුවා. ඒත් එක්කම අපි සොයාගන්න ලැබුවා අපිට මේ තිබ්බ පළපුරුද්ද සහ අපේ අත්දැකීම් ඔක්කොම අරගෙන මේ පවුල හා සම්බන්ධ වෙච්ච ඒ ගෙදර නිවසට ආපු ගිය තව පවුල් දෙක තුනක් තිබ්බා. මේ කට්ටියවත් අරගෙන මේ කට්ටියත් අපි අරන් ගිහිල්ලා නිරෝධායන කිරීමට කටයුතු කරන්න ලැබුවා. ඒක තමයි ප්‍රථම පියවර. ඒත් එක්ක තමයි මෙතුමා කිව්වා වගේ දැන් කාගෙන්ද මේක හැදුනේ කියන එක හොයාගෙන යන්න කටයුතු කරද්දී අර කොන්ටැක්ට් ට්‍රේසින් යටතේ අපි දැන් මේක මේ ඇඟලුම් කම්මලෙන් ආවේ. ඊට පස්සේ අපි ඇඟලුම් කම්මලට කතා කරලා මේ සම්බන්ධව හොඳ විශ්ලේෂණයක් කරන්න ලැබුවා. එහිදී අපිට තේරුම් ගියා විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඉඳලා ඒක තමයි දිනේ නවත ඊට ඉස්සෙල්ලත් තියෙන්නේ නැති විශේෂයෙන්ම සැප්තැම්බර් මාසේ 21 වෙනිදා ඉඳලා මේ කර්මාන්ත ශාලාවේ තිබෙන වෛද්‍ය අංශයට වාර්තා වෙලා තියෙනවා කැස්ස සහ මේ ආකාරයේ තත්ත්වයන් යටතේ සේවක සේවිකාවන් රෝගී තත්ත්වයන් වාර්තා වෙලා තිබෙනවා. නමුත් පළවෙනි වතාවට මේ කාන්තාව රෝහලට යන්නේ 30 වෙනිදා. 28 වෙනිදා කියන විදියට ඇයට මේ තත්ත්වයක් ඇති වෙලා තියෙනවා උස්ම ගන්න අමාරු නැත්නම් කැස්ස තිබ්බ තත්ත්වයක්. නමුත් 30 වෙනිදා යන්නේ. එතකොට මේ 21 වෙනිදායි 30 වෙනිදායි අතර කාල සීමාවේ මේ වගේ කට්ටිය හිටියයි කියන එක අපිට තේරුම් ගියා. කතා කරපු හින්දා මේ හොයාගෙන යන ලුහු බැඳ යන ක්‍රමවේදය යටතේ. ඉතින් ඒ අනුව අපේ තේරුම් ගත්තේ ගමන් අපි ඉස්සෙල්ලම් බැලුවා කවුද මේ වගේ වාර්තා වෙච්ච කට්ටියයි කවුද මේ කියන කණ්ඩායම කියලා. ඒකේ අපිට තේරුම් ගියා 33 දෙනෙක් වගේ කණ්ඩායමක් මේ ආකාරයෙන් මීට මෙයාට ප්‍රථම මෙයා මේකට යන්න ඉස්සෙල්ලා මේ කාන්ත යන්න ඉස්සෙල්ලා 33 දෙනෙක් වගේ කණ්ඩායමකට මේ කැස්ස සහ මේ තත්ත්වයන් තිබිලා තිබෙනවා කියලා.
ඉතින් ඒකින්ද තමයි අපි විශේෂයෙන්ම නිරෝධායනය සහ PCR පරීක්ෂණය කරද්දී ඉස්සෙල්ලාම අපි අර පවුලේ කට්ටිය ළඟම ආශ්‍රිතයන් නිවසත් එක්ක සම්බන්ධ වුණ කට්ටියට අමතරව වහාම ක්‍රියාත්මක වුණා අපි ඊයේම ඒ කට්ටියගේ PCR පරීක්ෂණ කරන්න. ඒත් එක්ක අපි හොයාගෙන ගියා මෙයා කොහොමද මෙතන ආවේ ගියේ ඒ යටතේ අපිට හොයාගත්තා මෙයා ආවේ ගියේ ඔවුන් කර්මාන්ත ශාලාවට අයත් බස් රථයකින් තමයි මිනුවන්ගොඩස සිට දිවුලපිටිය දක්වා ගමන් කරේ කියලා. ඒ බස් එකේ ගිය 42 දෙනෙක් ගැන අපිට වාර්තා වුණා. ඒ අයවලුත් අපි නිරෝධායනට වහම ලක් කරනු ලැබුවා ඊයේ දිනේ පෙරේදා රාත්‍රියේ ඉඳලා ඊයේ දවල් වෙද්දී ඒ දේ කරලා ඉවරයි. එතකොට ඒ කට්ටියගෙත් PCR පරීක්ෂණ ගන්න අපි කටයුතු කරනු ලැබුවා. එතකොට මේ ලයින් එකේ එයා වැඩ කරේ 23 වන කියන ඒ ලයින් එකේ වැඩ කරේ ෆැක්ටරි එකේ ඒ ලයින් එකේ වැඩ කරපු සංඛ්‍යාව බලමු 40 දෙනෙක්ගේ කණ්ඩායමක් කියලා අපිට වාර්තා වුණා. ඒ කට්ටියත් අපි තෝරා බේරගෙන ඔවුන් නිරෝධායන කරන ගමන් ඔවුන්ගේ PCR පරීක්ෂණ කිරීමට අපි කටයුතු කරලා. ඊට අමතරව මෙතුමා කිව්වා වගේ සුපර්වයිසර් කෙනෙක්. ඉතින් එතුමිය සාකච්ඡා දෙක තුනක් පවත්වලා තිබෙනවා සමහර අවස්ථාවලදී. ඒ හා සම්බන්ධ වෙච්ච අයලුනුත් මේ ආකාරයෙන් අපි ගනු ලැබුවා. මේ ආකාරයෙන් තමයි ඊ අපි මේ මම හිතන්නේ මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා. 150ක වගේ කණ්ඩායමක් අපි ඊයේ දිනේදීම PCR පරීක්ෂණ වලට භාජනය කළා. ඒ කට්ටිය තමයි අද මේ ප්‍රතිඵල ලැබෙමින් පවතින්නේ. එතකොට ඒ ක්‍රමවේදයේ යෙදුවා. ඒත් එක්ක අපි මේ පවුල ගත්තන් පස්සේ පවුලේ වාර්තා වුණ ආකාරයකට ඊයේ සවස් භාගයේ වෙද්දී වාර්තා වුණා ඉන්න ළමයිගෙන් එක දුවකට පාසල් යන එක ළමයෙක්ට දුවකට කොවිඩ් ආසාදෙනි වී ඇති බවට. එතකොට එයා පාසල් ගියා කියන එක අපිට වාර්තා වුණා රිසල්ට්ස් එන්න ඉස්සෙල්ලා. ඉතින් ඒ දැකගත්ත වහාම අපි මේ පාසලේ අනිත් ළමයා ඉස්කෝලේ ගිහලා තිබ්බේ නෑ මේ පසුගිය දිනවල මේ ළමයා දුවගේ පාසලට කතා කරලා විදුහල්පතිතුමාට කතා කරලා ඒ පාසලේ පන්තියේ හිටපු 39 දෙනෙක්ගේ කණ්ඩායම වහම නිරෝධායන ලක් කරන්න කියලා කිව්වා ගුරුවරුන් දෙදෙනෙකුත් එක්ක. ඒත් එක්කම ඊයේ රාත්‍රියේම අතිගරු ජනාධිපතිතුමා විසින් උපදෙස් දුන්නා මට අනිවාර්යයෙන්ම මේ 39 දෙනාම වහම නිරෝධායන ලක් කරන්න කියලා. නමුත් මේ ඇවිල්ලා ගෑනු ළමයි වයස 16ක ළමයි යම් කිසි ප්‍රතිචාරයක් දක්වුවා දෙමව්පියන්. ඊයේ රාත්‍රියේ අපි මේක නිරෝධායන ලක් කිරීම සමැදිව නමුත් මේ දාල් කරුණු පැහැදිලි කරලා දීලා විදුහල්පතිතුමාගේ මාර්ගයෙන් මේ කට්ටිය අපි අද නිරෝධායන ගත්තා. ගද්දිත් අපි ජනාධිපතිතුමා දුන්න උපදෙස් තමයි මේ කට්ටිය ළමයි හින්දා මේ කට්ටිය දෙන්න පුළුවන් උපරිම හොඳම පහසුකම් සහිතව මට පැහැදිලිව කවා උපරිම පහසුකම් සහිතව මොවුන් නිරෝධායන ලක් කරන්න අර අපේ සාමාන්‍ය ක්‍රමවේදයෙන් ඔබටත් ගිහිල්ලා කියලා. ඉතින් මම ඉතාමත් සන්තෝෂයෙන් කියන්න ඕනේ මම කතා කරා දැන් මේ දවස්වල නිරෝධායන වලට එනවා කොහොම හෝටල් තියෙනවනේ විවිධ සංකීර්ණ ඒ වගේ ඉන්නවනේ මේ හෝටල් විශාල සංඛ්‍යාවක් ඇත්තටම ජෙට්වින් ආයතනය කැමැත්ත පළ කරා ඔවුන් නොමිලේ මේ ළමයිව මම ඉල්ලන්න කියලා කිව්වා මේම ළමයි වගේක් අපේ ළමයි ඊට පස්සේ ඒ කට්ටිය නිරෝධායන කරන්න හෝටලේ ජෙට්වින් මේ ගමුව හෝටලේ කට්ටිය මේක නිරෝධායන කරන්න කැමැත්ත ප්‍රකාශ කරා. ඒ අනුව අද සවස් භාගය වෙනකොට මේ අපි කතා කරන අවස්ථාවේදී ගුරුවරුන් දෙදෙනෙකුත් ඒ ශිෂ්‍යයන් 39 දෙනාත් අපි දැන් හෝටලයක සියලුම පහසුකම් සහිතව නිරෝධායන කරමින් සිටිනවා. ඒත් එක්ක අනිකුත් ඒ සම්බන්ධ වෙච්ච අයලුනුත් මේ පාසලේ 1000ක් විතර ඉඳලා තියෙනවා. නමුත් ඒ කට්ටිය ඩිරෙක්ට් හම්බෙලා නැහැ. නමුත් මේ කට්ටියවත් අපගේ සෞඛ්‍ය පරීක්ෂා නිලධාරීන් විසින් නිරෝධායන ලක් කරලා තියෙනවා. ඔබ අහුව ප්‍රශ්නේ ගත්තම ඔබට තේරෙන්නේ නැති දැන් ඒ විදියට ගත්ත සෑම මේ ෆස්ට් කන්ටැක්ට්ස් කියන ඒවා ටික අපි අරන් තියෙනවා. ඊට අමතරව මේ ෆැක්ටරි එකේ මේ කර්මාන්ත ශාලාවේ 1400 සුළු සංඛ්‍යාවක් වැඩි වෙන ආකාරයේ සංඛ්‍යාවක් කාර්ය මණ්ඩලෙ ඉඳලා තියෙනවා. තව අනියුක්ත වෙච්ච කට්ටියත් තව 3400ක් ඉඳලා තියෙනවා. එතකොට සාමාන්‍ය 1800ක වගේ සංඛ්‍යාවක් ඔක්කොම ඉඳලා තියෙනවා. විවිධ 1400ක් ස්ථීර සහ තව 400ක් විතර මේ ඔක්කොමලව නිරෝධායන කිරීමට කටයුතු කරන ලැබුවා. දැන් නිරෝධායන කටයුතු කරන ගමන් අපි ගත්ත පියවර තවත් එක් පියවරක් තමයි ඊයේම උදේ වෙද්දිම ජනාධිපතිතුමා අගමැතිතුමා රජයේ විසින් තීරණයක් අරගෙන මේ මොවුන් වැඩිපුරම මේ කර්මාන්ත ශාලාවේ සේවකයන් වැඩි බහුතරයක් ඉන්න පොලිස් බල ප්‍රදේශ 3ක ඉස්සෙල්ලම 2කට දැම්මා. ඊට පස්සේ ඊයේ හැන්දෑවෙද්දී දිවුලපිටිය මිනුවන්ගොඩට අමතරව වේයන්ගොඩ බල ප්‍රදේශයටත් අපි ඇඳිරි නීතිය දැම්මා.
දැන් මේක කරලා තිබෙන්නේ ඇතුලේ තිබෙන සංසරණය අඩු කිරීම සඳහා. මේකත් ස්වයං සහ නිවෙස් නිරෝධායනට මොවුන්ව ලක් කරලා මේ ඊළඟ කටයුත්ත කරන්න තමයි අපි කරලා තිබෙන්නේ. ඉතින් අපේ ඒ දේත් අපි අනුව ක්‍රියාත්මක වෙලා මේ දේ කළා තිබෙනවා. දැන් අද මේ වෙනකොට අපි හඳුනාගෙන තියෙනවා ඔබ දැන් සමහරට මේ වෙනකොට දන්න අපේ රටේ ජනතාව දන්නවා ඇති. දැන් රටේ ජනතාව කලබල වෙන්නත් ඒ සමහර රට අද කුරුණෑගලින් බ්‍රැන්ඩික් සාතේ දෙදෙනෙක් කුරුණෑගල ගිහිල්ලා ඉස්පිතාලෙට ගිහිල්ලා අසනීප තත්ත්වයක් කිව්වා ගමන් ඉස්පිතාලේ චෙක් කරපු ගමන් කොවිඩ් ආසාදිනව කියලා අපිට වාර්තා වුණා. ඊළඟට තවත් එක්කෙනෙක් මොන්රාගල නිමාඩු ගිහින් එක්කෙනෙක් මොන්රාගල රෝහලට ගියන් පස්සේ එතුමා PCR පරීක්ෂණ භාජනය කරාම එතනත් කොවිඩ් ආසාදිනව කියලා බවට තහවුරු වුණා. ඊළඟට මේ ආයතනයේ දෙදෙනෙක් ගියා යාපනයේ. යාපනයේ ගිහලා පුංකුඩු ගිහිල්ලා ඒ දෙන්නව චෙක් කරලා බැලුවම දැන් මේ කට්ටිය ගිහිල්ලා බැලුවම එතනත් දෙදෙනෙක් අපිට දෙදෙනාගේ එක්කෙනෙක්ව වාර්තා වුණා මේ ආකාරයෙන්. ඉතින් මේ ආකාරයෙන් තව කියන්න තියෙනවා. නමුත් මේ ආකාරයෙන් විවිධ ප්‍රදේශවලට ගිය කට්ටිය හින්දා අද සවස් භාගයේ අපි ඔක්කොම සහභාගී වෙච්ච ජනාධිපතිතුමාගේ කාර්යසාධක බලකාය අපේ කාර්යසාධක බලකාය අතිගරු ජනාධිපතිතුමා කාර්යාලයට ගෙනලා සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ අවස්ථාවේදී අතිගරු ජනාධිපතිතුමා ලබා දුන් උපදෙස් තමයි ප්‍රථමයෙන්ම මේ ඇදිරි නීතිය නිරෝධායන ඇදිරි නීතිය පනවලා තිබෙන බල ප්‍රදේශ 3න් පිටත ඉන්න අයවලුන් වහාම නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත අපි රැගෙන. ඒක තමයි අපේ ක්‍රමවේදයේ තිබ්බේ. ඔබ දකින්න ඇති අපේ මේ ඉතිහාසය කියන්නේ මේ මාර්තු මාසේ කාලේ තිබ්බ ක්‍රමවේදයේදී අපි ඉස්සෙල්ලාම කිව්වා ස්වන් නිරෝධායන වෙන්න කියලා. ඊට පස්සේ අපි කිව්වා නිවෙස් නිරෝධායනයක් වෙන්න කියලා. ඊට පස්සේ ශාරීරිකදම දුරස්ථතාවයන් රැක ගන්න කියලා වචන ආවා විදියට. ඊට පස්සේ මේ නිවෙස් නිරෝධායන කරන්න ගියාම අපිට අවස්ථාවක් ආවා අටලුවගම අරේ මේ ප්‍රදේශවල ආවා නිරෝධායන ගෙදරින් එළියට බහපු ගමන් තවත් ගෙදරක් ඒකින්ද මේ නිවෙස් නිරෝධායන ක්‍රමය හරියන්නේ නැහැ. මුළු ගම එක්කෝ සම්කිසි ආකාරයෙන් අපි ඒ කට්ටිය මාක් කරා මේ අයිසොලේටඩ් ඒරියා එකක් හැටියට හුදකලා ගම්මාන කියන එකක් මේවා කරා. හුදකලා ගම්මාන ඇතුළෙත් එහාට මෙහාට යන්න ගත්තන් පස්සේ ඒ ක්‍රමවේදයත් හරියන්නේ නැති නිසා මුළු මේකම රූට් බෝල් කරා වගේ මුළු ගම පිටින්ම බේරුවල අකුරණ පුත්තලම ඕම උස්සන් ගිහිල්ලා හමුදාවේ නිරෝධායනය කරනු ලැබුවා. ඉතින් ඒ ක්‍රමවේදය එදා කරා. ඉතින් මේ ආකාරයෙන් අද දිනේ අපි මේ කතා කරන අවස්ථාවේ වෙද්දී අපි තෝරාගෙන තියෙනවා මේ 1800න් 495ක් ඇත්තටම ගණන් ගත්තොත් 495ක් මේ අපි බල ප්‍රදේශ 3 පොලිස් ඇඳිරි නීතිය නිරෝධායන නීතිය නැති බල ප්‍රදේශ 3 ඉන්නවා පිටත කට්ටිය. මේකේ ඉන්නවා යාපනයෙන් ගත්තම යාපනයේ අනුරාධපුර මොනරාගල ගත්තම හම්බන්තොටට යනකම් මේ පැත්තෙන් තිරුකුණාමලේ ගත්තම ඒ වගේ ප්‍රදේශවල මාතලේ නුවර එළිය මේ ප්‍රදේශවල කට්ටිය ඉන්නවා සුළු සංඛ්‍යාවන් බහුතරයක් ගම්පහ තමයි වැඩිම බහුතරයක් ඉන්නේ. ඉතින් ගම්පහ කියන බල ප්‍රදේශයට අපි තාම ඇදිරි නීතියක් පනවලා නැහැ. විශේෂයෙන්ම මේ කල්පනා කරලා බැලුවම විශාල මේ කම්මල් සංඛ්‍යාවක් තිබෙනවා. මේවට ඇදිරි නීතිය දැම්මොත් ඒකෙත් තම කිසි බරපතල බලපෑමක් ඇති වෙන්න පුළුවන්. මේවත් දෙපැත්තක් බැලන්ස් කරලා මේ ක්‍රමවේදයක යන හින්දා මේ 495 අද රාත්‍රියයි හෙට උදෑසනයි කාල සීමාවේදී අපි ත්‍රිවිධ හමුදාම යොදවලා මේ කට්ටිය සෙළු දෙනාම අරන් අපි නිරෝධායනයක් කිරීමට කටයුතු කරන ප්‍රථම පියවරක් වශයෙන්. ඊට පස්සේ අනිත් කට්ටියගේ PCR පරීක්ෂණ වාර්තාවලට අනුව ඉතුරු කට්ටියත් ගන්නවා. මේ වන විට කොවිඩ් ආසාදින වෙච්ච පවුල්වල සියලු මාළුන් අද රාත්‍රියේදී අපි නිරෝධායන ලක් කරනවා. ඉතින් මේක කියන්න ගියොත් ගොඩක් ලොකු කතාවක්. නමුත් හසන්ත අපි කර යුතු ඒ කියන්නේ අපිට දැන් ඊයේ දිනේදී අපිට පිටරටවලින් කතා කරලා ගියා මේ ඊයේ දවසට ගත්ත ඇක්ෂන් ඇවිල්ලා ශ්‍රී ලංකාව ප්‍රොඇක්ටිව් වෙලා ගත්ත ඇක්ෂන්ස් ගොඩක් අගය කරනවා මිනිස්සු. කොහොමද මෙහෙම කියද්දි කිසි කාලයක් තුල ඇඳරි නීතියක් දාලා මෙහෙම නිරෝධය ලක් කළා කට්ටිය අරගෙන ටෙස්ට් කරලා මේ ඔක්කොම කරනවා. ඉතින් අපි ප්‍රොඇක්ටිව් වෙන්න ඕනේ මේ වගේ තත්වයකදී. ඉතින් අපි අර ඔබ අහපු ප්‍රශ්නේ ගත්තම නැවත වතාවක් ඒ ක්‍රමවේදයන් වලටත් ඔබට ගිහිලා අපේ තිබ්බ අත්දැකීම් භාවිතා කරලා හැකි ඉක්මනින් මේ සංඛ්‍යාව මෙතුමා කිව්වා වගේ සංඛ්‍යාව අපි හුදකලා කර ගැනීමට කළ යුතු සියලුම ක්‍රියාමාර්ග අපි මේ වෙනකොට අරන් තිබෙනවා. ඔබතුමා කර්මාන්ත ශාලා ගැන සඳහන් කළා. ගම්පහදී මේ ඊයේ පෙරේදා වාර්තා වුණේ අම්මා කෙනෙක්. ඒ අම්මා කෙනෙකුට තමයි
COVID-19 වැළඳිලායි කියලා හොයාගන්න ලැබෙනවා. ඇය මේ දෙවෙනි රැල්ලේ පළමු තැනැත්තිය නොවෙන්න පුළුවන්. ඇය මේ මැද කෙනෙක් වෙන්න පුළුවන්. පළමු කෙනා තාම හොයාගෙනත් නැහැ වෙන්න පුළුවන්. මතක තියාගන්න මේ අම්මා කෙනෙක්. දරුවෝ ඉන්න අම්මා කෙනෙකුට තමයි මේ හැදුනේ. එතකොට මේ කර්මාන්ත ශාලාව අම්මලා ගොඩක් ඉන්න තැන. මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට අපේ රටේ අම්මලා ඉටු කරන කාර්යභාරයට අපි හැමෝම ණය ගැති. මේ රටේ කාන්තාවෝ තේදලු නෙලන කාන්තාවෝ වැඩ නැවැත්තුවොත් අපි ගොඩක් අයට බඩගින්න ඉන්න වෙනවා. ඇඟලුම් කර්මාන්ත ශාලාවල වැඩ කරන කාන්තාවෝ වැඩ නැවැත්තුවොත් අපි හුඟක් අයට බඩගින්න ඉන්න සිද්ධ වෙනවා. විදේශ රැකියාවල නියැලලා ඉන්න කාන්තාවෝ වැඩ නවත්තලා හිටි හැටි ඔක්කොම ලංකාවට ආවොත් අපි කොච්චර කයිවාරු ගැහුවත් අපේ රටේ ජාතික ආර්ථිකය කඩා වැටෙනවා. එහෙම ගත්තාම අපි කාන්තාවන්ටත් ණය ගැති. අපි මොන තරම් කිව්වත් මේ රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට කාන්තාව විශාල වැඩ කොටසක් කරනවා. ඔය ඇඟලුම් කම්හල් වල වැඩි දෙනෙක් කාන්තාව. ඔබතුමාලා නිරෝධායන වැඩ පිරිමිත් ඉන්නවා තමයි. හැබැයි වැඩි දෙනෙක් කාන්තාව. මේ කර්මාන්තශාලා ආරක්ෂා කරන්න ඕනේ. පෞද්ගලිකාංශය වෙන්න පුළුවන්, රජය වෙන්න පුළුවන්. මේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්නට මේ පිරිස මේ කර්මාන්ත ශාලා මේ අපනයන ශාස්ත්‍රයේ ශක්තිමත් කරලා මේ අය ගෙනියන වැඩපිළිවෙල අපි ආරක්ෂා කරන්න ඕන. මේවා නිකන් එක එක කතා යවල නොඑක් දේවල් මේවා බිඳ වැටුනොත් එහෙම නැවත නැගිටවන්නවත් අමාරුයි. ඔබතුමා ඒ කාරණාව කිව්වා. ඒ හින්දා මේ පරිස්සමට මෙහෙවන්න ඕන, මේ කර්මාන්ත ආරක්ෂා කරන්න ඕන, කාන්තාවන්ගේ අම්මලාගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන, ඒ අය දරුවෝ ආරක්ෂා කරන්න ඕන. ඒ අතරේ අපි රැල්ල මෙල්ල කරන්නටත් ඕන. ඒ කරන්නේ කොහොමද කියලා අපි කතා කරන්නේ. අපිට අමතුමක් තියෙනවා. අයබෝවන් අයබෝවන් කතා කරන්න. දොරමඩලාව අපත් මාත් ඇතුළු විද්වත් මණ්ඩලයෙන් අවසරයි. මාත්මයන්ගේ ඔබතුමාලා කරන සේවය ඉතා අනිවාර්යයි. නමුත් මම දකින්නේ මේ අපේ මේ ජනතාවගේ මේ රටේ කෙරවල තමයි මේ අවසානයේ තමයි මේ ගම කියන එක. ගමේ වෙන සංවිධාන වැඩපිළිවෙල අපි හිතමු මේ පන්සල් ඊළඟට ගමේ කඩේ එතකොට ඒ වල දැන්ට මේ සාමාන්‍ය තත්ත්වයක් අද පවතින්නේ. පන්සල් වල බෝධි පූජා තියෙනවා, ඒවා දිගට යනවා. ඊළඟට ගමේ කඩේට අපි එකතු වෙන හැටි දුවත් ස්වභාවය, එයා ගාමිසේක තුමාහතුගේ වැඩ කරන වැඩ ඊළඟ දිසාපති ගන්න ඉතින් ඒ ටික අපිට හරියට ධම්මිකම හදාගත්තොත් මොකද ඒ ටික දැනුවත් කරලා ඒගොල්ලෝ එකමුතු වුණොත් අපිට ගමටේම මේක වළක්ව ගන්න පුළුවන්. අනිත් එක තමයි දැන් මේ රැල්ල මේ කතාව දිගටම දැන් ජනප්‍රිය වෙන යනකොට මේ අපේ මේ කල්ගඩ මුදලාල්ලා ඊළඟට මේ සුදුරි වෙළඳසාල වල මේ බඩු එකතු කිරීමේ ජාවාරමත් ඉදිරියේ ඒක අපි හිතනවා. ඉතින් ඔබතුමාලාට පුළුවන් මේ වැඩ පිළිලක එකම සකස් කිරීම කාලෝචිතය කියන එක තමයි මගේ අදහස. බොහොම ස්තුතියි. හොඳයි. බොහොම ස්තුතියි. රැල්ල මෙල්ල කරමු. අපේ විශාල වෛද්‍යතුමා කතා කරන්නට කලින් මට අවසර දෙන පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සඳහා. රැල්ල මෙල්ල කරමු. ඒක තමයි දොරමඩලාවේ මාතෘකාව. විශාල වෛද්‍යතුමා ලෝකේ බොහෝ රටවල් මේක මර්ධනය කරගන්න විශේෂයෙන් COVID-19 පැතිරෙමින් පැවති සමහර රටවල් මර්ධනය කරගත්තේ මේ පරීක්ෂණ වැඩි කරලා. PCR පරීක්ෂණ කර සුලභ ලෙස පරීක්ෂණ කර මුලදිම මර්ධන දෙවෙනි රැලිය ආව සමහර රටවල. හැබැයි මුල් වටේදී ඒක තමයි අනුගමනය කරපු අපේ නිරෝධායන වැඩපිළිවෙල ගියා. සෞඛ්‍ය අංශ ඉතා ශක්තිමත්ව වැඩ කළා. හැබැයි පරීක්ෂණ ප්‍රමාණවත් ලෙස සිද්ධ වුණාද? අද සිද්ධ වෙනවද? විශේෂයෙන් PCR පරීක්ෂණ වෙනවද කියන ප්‍රශ්නේ බොහෝ දෙනෙක් අහනවා. ඔබතුමාට ඇති පිළිතුර. ලංකාවට තිබිච්ච එක චෝදනාවක් තමයි අපි PCR පරීක්ෂණ අවශ්‍ය ප්‍රමාණයට කරන්නේ නැහැ කියලා. මෙතනදී අපි සැලකිල්ලට ගන්න ඕන කාරණා කීපයක් තියෙනවා. මේ PCR පරීක්ෂණය කියන්නේ මේ වෛරසය අලුත් එකක්. මේ පරීක්ෂණයත් අලුත් එකක්. මේ වෛරසය සඳහාම නිෂ්පාදනය කරපු PCR පරීක්ෂණයක් තියෙනවා. එතකොට ඒ සඳහා අද ලෝකයේ ලොකු ඉල්ලුමක් තියෙනවා. එතකොට ඒ ඉල්ලුමේ අපිට එන කෝටා එකක් තියෙනවා. ඒ කෝටා එක අපි බොහොම වෙහෙසිලා තමයි ඒ ප්‍රමාණය අපි ලංකාවට ගන්න. ඒක අපි මනාව කල්පනාකරණය කරන්න ඕන. නමුත් දැන් නම් අන්න අපේ වෛද්‍යතුමා කියාවේ දැන් අපිට ඒ ගැටලුව නැහැ. නමුත් මුල් අවස්ථාවේදී අපිට තිබුණා ඒ ගැටලුව. අපිට ලැබෙන ප්‍රමාණය සීමා සහිත වුණා. ඒ තත්ත්වයේ යටතේදී මේක කොහොමද වඩාත් හොඳට පාවිච්චි කරන්න කියන එකත් එක්ක තමයි අපි PCR පරීක්ෂණ කළේ.
එතනදී අපි වෙනත් රටවල් වලට වඩා වෙනස් වුණේ අපි ගියේ යම්කිසි විදියකින් ඉලක්කයක් ඇතුව. අපි රෝගියෙක් හඳුනාගත්තාම ඒ රෝගියාගේ ආශ්‍රිතය කවුද? එතකොට ඒ රෝගිය පැතිරෙන්න පුළුවන් කොහෙද? වඩාත්ම අවදානම් කණ්ඩායම් කවුද කියලා බලලා ඒගොල්ලන්ගේ තමයි අපි පරීක්ෂා කරේ. එතකොට එහෙම පරීක්ෂා කිරීම තුලින් අපිට පුළුවන් වුණා ඒ රෝගීන් සියලුම දෙනා වගේ හඳුනා ගන්න. ඒකින්ද තමයි අර ඔබතුමා කිව්වා වගේ මේ පළවෙනි රැල්ල අපි සාර්ථකව පාලනය කළේ. ඒක පාලනය කරපු වෙලාවේ අපේ තව රෝගීන් හිටියනම් අපිට හඳුනාගත්තු නැති එහෙමනම් අන්න අද අපි දකින දේ මිනුවන්ගොඩ රෝගීන් වාර්තා වෙනවා, ඊට පස්සේ කුරුණෑගල් දියන්න රෝගීන් වාර්තා වෙනවා, මහියංගනේ වාර්තා වෙනවා, යාපනයේ වාර්තා වෙනවා. ඒ වගේ තැන් වලින් එහෙමනම් අපිට හඳුනා ගන්න බැරි වෙලා හිටපු ගමන් මතුවෙන්න ඕන. අපිට මේ අවස්ථාව මේ සිද්ධිය වෙනකල් මෙහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. ඒ කියන්නේ අපි මේක ඒ පරීක්ෂණ කරපු ප්‍රමාණය එක්ක පාලනය කළා. ඒ පාලනය කළාට පස්සේ දෙවැනි කාරණේ තමයි මේ අපේ සමාජයේ අපිට මගහැරිච්ච කෙනෙක් ඉන්නවනම් අපි ආව හඳුනා ගන්න ඕන. ඒ සඳහා අපි ක්‍රමවේද කීපයක් පාවිච්චි කළා PCR පරීක්ෂණයේදී. එකක් තමයි අපි මේ මුළු රටම ආවරණය වෙන පරිදි රටේ තියෙන සෑම දිස්ත්‍රික්කයක්ම සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයක්ම ආවරණය වෙන පරිදි මේ සමාජය තුළ අපි PCR පරීක්ෂණ කළා. එතෙන්දි කරනකොටත් අපි වැඩියෙන්ම අවධානය යොමු කළා කාටද මේක වැඩියෙන්ම හැදෙන්න පුළුවන් කියලා අපි ඒගොල්ලෝ අතර කළා. ඒ වගේම තමයි මේ ශ්වසන රෝග ලක්ෂණ තියෙන අය රෝහලට එනකොට ඒ රෝහල් වල අඳුනාගත්තු රෝහල් වල අපි ඒ සාම්පලයක නියදියක ඒ PCR පරීක්ෂණයට අවශ්‍ය සාම්පල ලබාගෙන කළා. එහෙම තමයි මේ කාන්තාව අපි අඳුනගන්නේ. අපි ඒ විදිහටත් කරලා මේක රෝගය හඳුනා ගැනීම සඳහා කටයුතු කළා. ඊළඟ එක තමයි යම්කිසි කෙනෙක් එනවනම් දැඩි ශ්වසන රෝග ආබාධයක් එක්ක පෞද්ගලික රෝහලක වේවා රටේ රෝහලක වේවා අනිවාර්යයෙන් කරලා තිබුණා අපි ඒගොල්ලන්ගේ PCR පරීක්ෂණ කරන්න ඕන. ඒ වගේම තමයි යම්කිසි හදිසි මරණයක් වෙනවනම් සමහර වෙලාව විශේෂයෙන්ම ශ්වසන ආබාධයක් එක්ක රෝහලේදී වෙන්න පුළුවන්, දැඩි සත්කාර ඒකකයේදී වෙන්න පුළුවන්. එහෙම නැත්නම් රෝහලට එනකොට අතරමඟදී මැරෙන්න පුළුවන්, නැත්නම් ගෙදරදී මේ යන්න පුළුවන්. ඒ හැමෝගෙමත් ඒ මෘතදේහයෙන් අපි සාම්පල අරගෙන පරීක්ෂා කළා. ඒ විදිහටත් අපි යම්කිසි විදිහක් දැලක් කෙළුවා. ඒ වගේම අපි දන්නවා කාලාන්තරයක් තිස්සේ අපේ ලංකාවේ ඉතිහාසය පුරාම මුහුදු මාර්ගයෙන් අපි ඉන්දියාව ලංකාව අතර තියෙන බොහොම සමීප සම්බන්ධතාවයක්. නීති අනුකූලව වගේම නීති විරෝධීවත් මේ දේ සිද්ධ වෙනවා. ඒතකොට ඒ සංක්‍රමණික මාර්ගයෙන් සමහර වෙලාවට අපේ රට ඇතුළට මේ ඉන්දියාවේ ඉඳන් මේක එන්න අවදානමක් තිබුණා. ඉතින් ඒකින්ද මේගොල්ලෝ මේ කොහෙද එන්නේ? ඒ කොයි පළාත්වලද මේගොල්ලෝ මේ රටට ඇතුල් වෙන්න පුළුවන් කියලා බලලා ඒ ප්‍රදේශවල මේ ඉතාමත්ම කුඩා රෝහල්වල පවා අපි මේ PCR පරීක්ෂණය කිරීමටත් ඒ ගම්මානවල PCR පරීක්ෂණය කිරීමටත් අපි කටයුතු කළා. ඒ වගේම තමයි යම්කිසි විදියකින් අපේ රෝගය හැදිලා සනීප වුණානේ මේ අපේ තියෙනවානේ මේ පොකුරු ටිකක්. ඒ පොකුරු වල සනීප වුණාට පස්සෙත් අපි විඩෙන් විඩේ අවස්ථාවලදී PCR පරීක්ෂණ කළා. ඒ වගේම තමයි සනීප වෙලා ගෙදර ගිය අයගෙත් සමහර අයගේ අපි තෝරාගත්තු කණ්ඩායම් වල අපි PCR පරීක්ෂණ කළා. ඒ විදිහට අපිට මේ තිබිච්ච සම්පත් ප්‍රමාණය මනාව කල්පනාකරණය කරලා අපි කරා. ඒකින්ද තමයි අපිට අද මේ රෝගියෙක් අපිට හමු වෙන්නේ. හැදිලා සුව වෙච්ච අයට නැවත හැදිච්ච අවස්ථා තියෙනව නේද? වෛරසය ඒගොල්ලන්ගේ ශ්වසන මාර්ගයේ තියෙනවයි කියලා එනවා. ඒක ආපහු හැදුනද නැත්නම් ඒ වෛරසය ඇඟේ තිබිලා එළියට එනවද කියන එක ප්‍රශ්නාර්ථයක්. මොකද වෙනත් ලෝකයේ වෙනත් රටවල් වලත් වාර්තා වෙලා තියෙනවා සුව වුණාට පස්සෙත් මාස ගණනාවක් යනකල් එයාගෙන් මේ වෛරස් කොටස් ශ්වසන මාර්ගය තුලින් එළියට එන්න පුළුවන් කියලා. ඔබතුමා ඉන්දියාව ගැන සඳහන් කළා. ඉන්දියාවෙන් අපට හොඳම දේවල් ලැබිලා තියෙනවා. ඒ අතරේ නරකම දේවල් ලැබිච්ච අවස්ථාත් තියෙනවා. ඉන්දියාව බරපතල තත්ත්වයක තියෙන බව මුළු මහත් ලෝකයේම දන්නව අද වෙන විට. මොකද අධික ජනගහනයත් එක්ක ඒ රැල්ලක් මෙල්ල කරන්න බෑ. මහා ඉන්දියාවේ ඒක අසීරුයි. එහි තියෙන භූගෝලීය පසුබිම ජනගහනත්වයේ නොයෙක් හේතු මත අසීරුයි. මේක යම් හේකින් ওই පොඩි දුර මෙහාට ගලාගෙන ආවොත් කියන බය පහුගිය කාලේ කාටත් තිබුණා. ඉන්දියාව ලොකුයි අපි පොඩි රටක් අර කොයි දේත් ගලාගෙන එනවා වගේ මේ කොරෝනා රැල්ලත් මෙහෙට ගලයි කියලා අදහසක් තිබුණා. මේ ඒකදෝ කියන සැකේ සමහරුන්ට තියෙනවා. දැන් ඔබතුමා කිව්වා එහෙම දෙයක් නැහැ. නොවෙන්නත් බැරි නෑ. ඒ තරම් ළඟයි විශාලයි ඉන්දියාව. හොඳයි රැල්ල මෙල්ල කරම එක තමයි අපේ මාතෘකාව අපේ විශේෂඥ වෛද්‍යතුමා.
ඔව් මං හිතන්නේ ඔබ මුලින්ම කියපු එක කාරණයක් තියෙනවා මේ අපි ඉගෙනගත්ත පාඩම් කියන එක. මං හිතන්නේ හමුදාපතිතුමා දැන් කිව්වා බ්‍රැන්ඩික්ස් ආයතනයේ ළමයි දෙන්නේ කුරුණෑගල ගියාම උනත් එක්ක PCR පරීක්ෂණය කරා කියලා. ඒතර හසන්ත මේ අපි ගත්තොත් නාවික හමුදාව ගත්තත් කන්දකාඩු ගත්තත් මේ අද ඇති වෙලා තියෙන තත්ත්වය ගත්තත් මේ හැම තැනකදීම අපි දන්නවා රෝගය බෝ වෙන කණ්ඩායම් තුනක් තියෙනවා. එකක් තමයි සයිලන්ට් ස්ප්‍රෙඩර්ස්ලා කියලා જાතියක් ඉන්නවා. ඒ අය හුඟක් වෙලාවට කුඩා ළමයි. අවුරුදු 15ට අඩු අයට ලෙඩේ හැදෙන්නෙත් නැහැ සමහරවල්. නමුත් ඒගොල්ලන්ට මේක බෝ කරන්න පුළුවන්. ඊළඟට තමයි රෝග ලක්ෂණ නැති ප්‍රචාරකයෝ ටිකක් ඉන්නවා. ඒගොල්ලන්ගේ උගුරේ තියෙනවා. ඒගොල්ලන්ට ලෙඩේ හැදිලා නැහැ. නමුත් ඒගොල්ලෝ ප්‍රචාරය කරනවා. අනික් අය තමයි රෝගය හැදිලා උනත් එක්ක ඉන්න කොටස. නමුත් අපේ අත්දැකීම ගත්තොත් ලෝකයේ මේ ක්‍රම හැමකෙම යන්න පුළුවන්. සමහරට මෙතනදිත් ඒක වුණා වෙන්න පුළුවන්. නමුත් අපි දන්නවා මේ නාවික හමුදාවේ කන්දකාඩු මේ ස්ථාන තුනේම මේ උනත් එක්ක ලෙඩ්ඩු එහාට මෙහාට ගමනයක් සෑහෙන දවසක් සිද්ධ වෙනවා. ඒතර මේ නිසා අපි මං හිතන්නේ මේ රෝගය ආරම්භ වෙච්ච මුල කාලේ අපි යම්කිසි ක්‍රමවේදයක් තිබුණා උණ රෝගියෙක් දැක්කොත් PCR පරීක්ෂණය කරන්න කියලා. ඉතින් මේ නිසා මම හිතනවා ගම්පහ ප්‍රදේශයේ තියෙනවා නම් කර්මාන්ත 20 ගාණක් ඕ ඊටත් වැඩි ගාණක් තියෙනවා නම් ඒ වගේම අපි දන්නවා විවිධ ඔෆිස් තියෙනවා ආයතන තියෙනවා. දැන් මේවායේ අධිපතිවරුන්ට ලොකු වගකීමක් තියෙනවා. පළවෙනි කාරණය තමයි ආයතනයේ එන අයගේ හැම වගේම උණ බලන්න ඕනේ. දැන් මේ උණ බලන එක ගැනත් තියෙන දෙයක් ඔබ දැකලා ඇති ළඟදී ඉඳලා මේ අතේ උණ බලන එකක් පටන් ගන්න තියෙනවා. දැන් මේකෙදි අපි භාවිතා කරන්නේ අදෝ රක්ත කිරණයක්. මේ අදෝ රක්ත කිරණය මගින් උණ බැලීම ඉතාම නිර්වද්‍යයි. ඒ කියන්නේ වැරදීම් වෙන්නේ නැහැ. නමුත් ඒක කරන ක්‍රමයක් තියෙනවා. ඒක අපි ඕනම කෙනෙක්ගේ උණ බලන්න ඕන ඇඟේ මැදයේ උණ. ඒකනේ දිවයට තියන උණ කට්ට. අතෙන් අල්ල ගන්න කියන්නේ නැතුව. එතකොට නමුත් අතට තියෙනවා. අතට අල්ල බලනවා. නමුත් මේක වැරදි. මොකද ඒකට හේතුව මේ සමාජ ජාලා ඔස්සේ යන ප්‍රචාරයක් ඔළුවට මේක ඇල්ලුවහම මොලේ ගෙඩියනවා කියලා. දැන් හසන්ත මම ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක්නේ. එතකොට මේ මොලේ ගෙඩියම ගැන මම හිතන්නේ මට යම්කිසි අධිකාරී බලයක් තියෙනවා කියන්න. මේක සම්පූර්ණ මිත්‍යා මතයක්. මේ මිත්‍යා මතය නිසා මොකද වෙන්නේ? සමහර වෙලාවට ඔළුවේ මෙතන තියලා උණ තියනවා කියලා තියෙන රෝගියාගේ අතට තිබ්බොත් උණ නොවෙන්න පුළුවන්. ඒතර පළවෙනි කාරණය තමයි අපි යම්කිසි ආයතනයකට එනවනම් යම්කිසි පිරිසක් ඒ අයව අනිවාර්යෙන් උණ තියෙද නැද්ද කියලා බලන්න. මේක මූලික දෙයක්. ඊට පස්සේ උණ තියනවා කියලා දැනගත්තොත් මං හිතන්නේ අපේ ප්‍රජාවෛද්‍යාංශ වලට දැනුම් දීම ඒක නිත්‍යානුකූලව කරන්න ඕන දෙයක්. නමුත් ඕනෑම පුද්ගලික ආයතනයකට හැකියාව තියෙනවා පුද්ගලික රෝහල් වල පවා මේ PCR පරීක්ෂණය කරනවා. එතකොට අදාළ ප්‍රජාවෛද්‍යාංශයට දැනුම් දීලා පුද්ගලික රෝහල් හරහා මේ PCR පරීක්ෂණය කිරීම ඕනෑම උණ රෝගියෙක් වෙනවා නම් මේ වෙලාවේ කරන එක තමයි ඊටාම සුදුසු කාර්යය. ඒතර මෙන්න මේ ක්‍රමවේදයන් දෙක භාවිතා කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ කුඩා ළමයින්ගෙන් සහ අර ඇසිම්ප්ටොමැටික් ගෲප් එකෙන් කියන්නේ රෝග ලක්ෂණ නැති අයගෙන් ප්‍රචාරය වෙන එක. ඒ රෝග ලක්ෂණ නැති අයව ආවරණය කිරීම සඳහා ප්‍රජා සෞඛ්‍ය අංශය විසින් ඉතා හොඳ වැඩපිළිවෙලක් ගෙන යනවා. ඊට අමතරව අපි දන්නවා ඊළඟට එන්න තියෙන නිවාඩුව අතහැරලා අපි ඉක්මනින්ම නිවාඩු දීලා ළමයිම ගෙවල් වල නතර කරලා තියෙනවා. ඒත් මේ ක්‍රම වලින් බලාගෙන යනකොට අපිට යම්කිසි මට්ටමකට මේ පැතිරීම කියන එක වළක්වන්න පුළුවන්. හැබැයි හසන්ත තවත් වැදගත් දෙයක් තියෙනවා. මම දැක්ක පහුගිය දැනට සති දෙකකට විතර කලින් බැංකුවකට යනකොට මිනිස්සෙක් මුඛාවරණ පළඳන් නැතුව එතන හිටිය සිකියුරිටි ගාඩ් මේ නතර කරා යාට දාගන්න කියලා. නමුත් මේ මිනිස්සයා ලොකු කලබගැනියක් ඇති කරා මෙතන. ඉතින් නමුත් මේක මම හිතන්නේ ඒක තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒතකොට මේ නිලධාරියාට මේක නතර කර ගැනීම සඳහා නීතිමය පසුබිමක් තිබුණේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම පොලිසියට යම්කිසි බලතල ලැබෙන්න ඕන මේ අවස්ථාවේදී මම හිතන්නේ ඒක ඉදිරි දින කිහිපෙතුලදී සිද්ධ වෙයි. බලතල ලැබෙන්න ඕන මේ නිරෝධායන නීති කඩන අයට නීත්‍යානුකූලව කටයුතු කිරීමේ සම්පූර්ණ නීතිමය හැකියාව එයාට ලැබෙන්න ඕන. ඒ එක්කම ජනතාවට වගකීමක් තියෙනවා මේ නිරෝධායන නීති වලට අනුගත නොවෙනවා නම් ඒ කියන්නේ උදාහරණයකට බර්ත්ඩේ පාටි දානවා නම් වෙඩින් තියෙනවා නම් මරණ ගෙවල් වලට යනවා නම් මේ යන ප්‍රමාණය අඩු කිරීම සඳහා ඒ අදාළ අංශ වලට දැනුම් දෙන්න. ඒතර මේ මූලික સિદ્ધාන්ත වලින් අපිට එළියට පැනලා කිසිම දවසක මේ රෝගයෙන් සම්පූර්ණයෙන්ම අපිට වෙන් වෙලා අපිට මේ බේරිලා ඉන්න පුළුවන් කියලා අපිට කියන්න බෑ. මොකද මේකට තාම හොයාගත්ත බෙහෙතක් නැහැ. විවිධ ඖෂධ වර්ග විවිධ තැන්වල උත්සාහ කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් චීනෙන් පටන් ගත්තාම ලෝකේ එහා පැත්තේ ඇමරිකාවට යනකල්ම පරීක්ෂණ පවත්වලා තියෙනවා. නමුත් මේ එක පරීක්ෂණයකුත් එක පරීක්ෂණයකින් මේක හොඳයි කියනකොට තව පරීක්ෂණයකින් කියනවා මේකේ ප්‍රයෝජනයක් නැහැ කියලා. ඒක නිසා ඖෂධයක් බීලා මේ රෝගය හොඳ කරගන්නවා කියලා එකක් නැහැ. ඒ ඖෂධ වලින් රෝග ලක්ෂණ අඩු කරන්න පුළුවන්, ශ්වසන ආබාධ වල තියෙන අපහසුතාව අඩු කරන්න පුළුවන්. ඒක අපි පිළිගන්න ඕන. නමුත්
මේකට තාම එන්නතක් නැහැ, මේකට තාම ඖෂධයක් නැහැ. එහෙමනම් මේ රෝගය වළක්වා ගැනීම තමයි අපිට තියෙන ශක්තිය. ඇත්ත වශයෙන්ම කියනවා නම් අපේ ප්‍රජා සෞඛ්‍ය අංශවල තියෙන ශක්තිමත්භාවය නිසා තමයි මේ වළක්වා ගැනීම අපිට සාර්ථක වුණේ. එහෙමනම් මේ වෙලාවේදී අපි ඉගෙනගත්ත පාඩම ඊටාම හොඳින් නැවතත් අපි මෙනෙහි කරන්න ඕනේ. මොකද අපි ජීවිතය පවත්වාගෙන යන්න, ආර්ථිකය පවත්වාගෙන යන්න අවශ්‍ය රස්සාව කරන්න ඕනේ. ඊට පස්සේ අපිට උණක් හැදුනොත් වහාම PCR පරීක්ෂණය කරන්න ඕනේ. අනවශ්‍ය තැන්වල එකතු වෙන්නේ නැතුව තමුන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න ඕන කියන කෙටි පණිවිඩය තමයි අපිට සමාජයට දෙන්න තියෙන්නේ. ඔබතුමා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිතුමා, ඔබතුමාගේ ඖෂධ නිෂ්පාදනය කරන ක්‍රියාවලියට දේශීය ඖෂධ ඇතුළත් නැද්ද? මගේ එකට නම් දේශීය ඖෂධ අවශ්‍ය නැහැ. වෙනම දේශීය ඖෂධ අමාත්‍යාංශයේ කොටසක් තියෙනවා. ඒ අයගෙත් මං හිතන්නේ අදත් අපිට දැනුම් දුන්නා යම් යම් ඖෂධ ගණනාවක්ම තියෙනවා. ඔබ දන්නවා ශ්වසන රෝග සඳහා දේශීය වෙදකමේ ප්‍රතිකාර තියෙනවා. නමුත් මේ කොවිඩ් වගේ තත්ත්වයක් යටතේදී ඇතැම් වෙලාවලදී එවැනි ස්වාභාවික ප්‍රතිශක්තිය වැඩි කරන ඖෂධ ඒවා භාවිතා කරනවා. මොකද අපි බටහිර ප්‍රතිකාර ක්‍රම පවා පාවිච්චි කරන්නේ පර්යේෂණ මට්ටමින්. එතකොට මේ ඕනෑම ප්‍රතිකාරයක් පර්යේෂණ මට්ටමින් පාවිච්චි කරාට වරදක් නැහැ. නමුත් අර අපිට කියන්න තියෙන දේ තමයි කිසිම තැනක තහවුරු කරලා නැහැ මෙන්න මේ ඖෂධය බිව්වොත් ලෙඩේ හොඳ වෙනවා කියලා. ඒක නිසා දේශීය හෝ වේවා බටහිර හෝ වේවා එහෙම නැත්නම් විකල්ප වෛද්‍ය ක්‍රම තියෙනවා හෝමියෝපති වගේ වෛද්‍ය ක්‍රම. මේ එකකින්වත් අපිට රෝගය සුව කරයි කියලා මේ කිසිම විදිහකින් නිශ්චිත ගැරන්ටි එකක් දෙන්න හැකියාවක් නැහැ. ඒක නිසා තමයි මේ නිරෝධායනය කියන එක පිළිබඳව රෝගය වළක්වා ගැනීම කියන එක පිළිබඳව මේ තරම්ම අවධානය කරමින් ඉන්නේ. ඒක නිසා මම හිතන්නේ අපේ අර කතාවක් තියෙනනේ මම හිතන්නේ ශ්‍රී ලාංකිකයාට මතක සති දෙකයි කියලා. ඒක නැවතවරක් ඔප්පු කරන්නේ නැතුව මම හිතනවා විශේෂයෙන්ම ආයතන ප්‍රධානීන්ට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ ආයතනය සඳහා ඒ අවශ්‍ය ක්‍රමවේදයන් දිගට පවත්වාගෙන යන්නට. එතනින් තමයි මම හිතන්නේ අපිට මේ ප්‍රශ්නය පාලනය කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ. ඒකම තවත් එකක් අපි මම කියන එක කාරණයක්. බොහෝ අය කියනවා මේ નિયમિત රෝගීන් ඉන්න ප්‍රමාණය අපිට හොයාගන්න බෑ, හරි ප්‍රමාණ කියන්නේ නැහැ කියලා. ඒ වගේ ප්‍රචාර යනවා මම දැකලා තියෙනවා. නමුත් හසන්ත අපි දැනගන්න ඕනේ රෝගය පැතිරෙන අවස්ථාවක රටක ඒ රටේ රෝගී PCR පරීක්ෂණ කර හොයන්න ඇත්තටම අවශ්‍ය වෙන්නේ රෝග ලක්ෂණ නැති අය විතරයි. නමුත් රෝගයක් විශ් වේගයෙන් පැතිරෙනවා නම් උග්‍රයාබාධය, උණ, කැස්ස සහ ශ්වසනාබාධ එක්ක රෝගීන් රෝහල් වලට ඇතුල් වෙන වේගය එන්න වැඩි වෙනවා. ඒක තමයි ඒ වගේම මේ රෝගීන් මිය යන ප්‍රමාණය එන්න එකතු වෙනවා. එහෙම එකතු වෙන්නේ නැත්නම් ඒකම දර්ශකයක් තමයි මේ රෝගයේ සමාජය තුල වේගයෙන් පැතිරෙන්නේ නැහැ කියන එකට. ඉතින් ඒක නිසා අනියත බියක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ අනියත බියක් ඇති කරගන්නේ නැහැ කියලා කියන්නේ රපාය ගිහිල්ලා නැටුම් නටනවා කියන එක නෙවෙයි. ඒ වැරද්ද කරොත් මම හිතන්නේ අපිට අනියත බිය නෙවෙයි නියත බියක්ම අපිට ඇති කරගන්න සිද්ධ වෙයි අනාගතයේදී. ලෝකයේ බොහෝ රටවල් වල තත්ත්වය වඩාත් අවදානම් සහගත වුණේ මේ සෞඛ්‍ය පද්ධතියට දරා ගන්නට බැරුව. ඒ කියන්නේ රෝගීන් එනවා රෝහල් වල පහසුකම් නැහැ. විශේෂයෙන් දැඩි සත්කාර එකකවල පහසුකම් නැහැ. ඇඳන් නැහැ. ඒ මත කවුරු හරි කතා කරලා කිව්වොත් එහෙම ඔයගොල්ලෝ මට හුස්ම ගන්න අමාරු වෙන ගෙදර ඉන්න මේ විදියට මේ උපදෙස් පිළිපදින්න කියලා කියන එක තමයි. දැඩි අසාධ්‍යම තත්යකදී රෝහලට එන්න කියන්න වෙන රටවල් තිබිලා තියෙනවා. රටවල් දැනටත් තියෙනවා. හැබැයි අපි එහෙම තත්යක නැහැ. සතුටු වෙන්න කියන කාරණා නෙමෙයි මේ උඩ පැනලා බෝල ගහන්න පිණුම් ගහන්න දේවල් නෙමෙයි. අපේ රටේ මරණ සංඛ්‍යාව කොවිඩ් මරණ සංඛ්‍යාව අවමයි. දැන් මහා ඉන්දියාවේ ජනගහනය වැඩි තමයි. හැබැයි පාලනය කරන්න බැරි තරම් මරණ සංඛ්‍යාවක් එකතු වෙමින් පවතිනවා දවසකට මහා ඉන්දියාවේ. ඒ අතින් අපේ රට මරණ සංඛ්‍යාව අතින් බොහොම අවම මට්ටමක ඉන්න එක සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. ඔය හැබැයි ඉතින් යම් හේකින් පාලනය කරගන්න බැරුව රෝහල් වලත් ඉඳ නැතුව ගියොත් එහෙම දොස්තර මහතුරුත් බාර ගන්න නැති තත්ත්වයට ආවොත් එහෙම ඔය රටේ මහ ජනතාව ඔය ඉඟුරු කොත්ත මල්ලිද දෙන බෙහෙත් ඔය සේරම බොනවා. ඉතින් ඔය හරියන්නේ නැහැ කී හිටියට මොකවත් නැති වුණොත් ඒව හරි පාවිච්චි කරනවානේ. ඉතින් අපේ රටේ ඔය ප්‍රතිශක්තිකරණය නම් වන්න එහෙම පුළුවන් දේශීය ඖෂධ තියෙනවා කියලා සාක්ෂි තියෙනවානේ. ඒව ගැන ටිකක් අපි හොයලා බලන්න ඕනේ. වට සවන් දෙන්න ඕනේ, අහුම්කම් දෙන්න ඕන. දැඩි ස්ථාවරවල ඉන්නේ නැතුව බොහෝ අවස්ථාවල. ඔබතුමා හොඳ උත්තරයක් දුන්නා ඒකට. හොඳයි රැල්ල මෙල්ල කරමු එක තමයි අපේ මාතෘකාව. මට අවසර දෙන පාලක මැදිරිය මගින් නිකුත් කරන පණිවිඩ කීපයක් සමග.
අපිට තවත් ඇමතුමක් තියෙනවා අයිබෝවන්. කතා කරමු. ගරු යුදහමුදාපතිතුමනි මට ඔබතුමාට කතා කරන්න අවසර. අතිගරු ජනාධිපතිතුමා කියන්නේ මේ කොරෝනා රැල්ල මැඩපැත්වීමේ සංග්‍රාමයට යුදහමුදාවේ වසර 30ක් පැවති යුද්ධයේදී එහි සමාජිකයෙක් වශයෙන් යුද්ධයේ නැවතීම සඳහා කටයුතු කළ මම ඔබතුමා මෙසේ දැකීම ඉමහත් ප්‍රීතියට කරුණක් සලකනවා. ඔබතුමා මේ විදිහට මේ දිරිගැන්වීම අපි හැමෝම ඉතා අගය කොට සලකනවා. අපි විශ්‍රාමිකයන් වශයෙන් ඕනෑම මොහොතක ඔබතුමා සමග එකතු වීමට නැමැති බව ප්‍රකාශ මම ලෝක මේ ශ්‍රී ලංකා වෙළඳ ප්‍රජාවෙන් ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ අපේ සියලුම ශ්‍රී ලාංකිකයන් වෙලා ඉන්න වෙලාවේ භාණ්ඩ මිල වැඩි කරලා ඒ දේශපාලන පටු අරමුණු ඉෂ්ට කරගන්න මේ කටයුතු කරන්නේ නැතුව මේ අපේ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලාංකිකයන් වශයෙන් එකමුතුව අර අත දීලා උද්දංගේ මේ චාරිත්‍ර කරන්නේ නැතුව ආයුබෝවන් කියලා කටයුතු කරන අපි ඒ විදිහටම මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න කියලා ඉදිරියට. ඒ වගේම මම සුබ ප්‍රාර්ථනා කරනවා මගේ යුද හමුදාපතිතුමාට. මම වසර 22ක් යුද හමුදාවේ සේවය කළා. බලවත් නිලධාරී කෙනෙක් වශයෙන් පෙන්ෂන් ගියේ මම. නැවත අපි සියලු දෙනාම එක හෙලාන ඔබතුමා එක්ක එකතු වීමට ඕනම මේ කොරෝනා රැල්ල මඩපැත්වීම සඳහා කරන ඕනම දෙයකදී අපි කතා කරන සැනින් ඔබතුමා සමග කැමති කෙනෙක් ප්‍රකාශ කරන අතරම ඔය මේ දොරමඩලාවට සම්බන්ධ වෙලා ඉන්න හසන්ත මහත්තයා සමග විශ්වත් රැල්ල ඉතාම අගේ කොට සලකන ඔබතුමාලා තමයි අපේ රටේ ඔබතුමාලට දීර්ඝායුෂ ලැබෙන්න ඕන. ඔබතුමාලා තමයි අපේ රට ගෙනියන්න ඉන්න මේ බුද්ධිමතුන්. ඔබතුමාලගේ රැකවරණය හා ආරක්ෂාව අපේ රටට ලැබෙනකන් අපේ රටට කිසිදු උපද්‍රවයක් වෙන්නේ නැහැ. අපේ කොරෝනා දෙවන රැල්ල මෙතනින්ම මේ ගම්පා ලේයන්ගොඩ පැහැදිලි. ඒ ටිකෙන්ම මිනුවන්ගොඩ ওই ටිකෙන්ම ඉවර වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හොඳයි. අපිත් එහෙම ප්‍රාර්ථනා කරනවා. රැල්ල මෙල්ල කරමු. ඒක තමයි අපේ මාතෘකාව. අපේ යුද හමුදාපතිතුමා. ඔව් දැන් ශ්‍රී ලංකාවේ දැයේ පිනට පහළ වූ වීරෝදාර රණවිරුවෙක් මම හිතන්නේ කතා කරේ බලලත් නිලධාරිවරයෙක් කියන්නේ හමුදාක එතුමා කිව්වා වසර 22ක් ඉඳලා ගියයි කියලා. ඉතින් එතුමා අපි වගේම පින් කරපු පුද්ගලෙක් වසර 22ක් යුද හමුදා සේවයේ ඉඳලා මිය නොයා ජීවිතක්ෂරපත් වෙන්නේ නැතුව විශ්‍රාමයන්ට හැම ලැබීමක් කියන එකත් යම්කිසි වාග්යයක්. ඉතින් එතුමාට මම හිතන්නේ බොහොම හැඟීමකින් කතා කරන්න නැත්තේ දන්න එක තමයි හමුදායේ තත්ත්වය පේනවා. ඉතින් විශ්‍රාම ගියත් ඒ ඇවිල්ලා වයසට හෝ සේවා කාලයට විශ්‍රාම ගියත් හමුදායේ මිනිස්සු විශ්‍රාමයක් නැහැ. මිය යනකම්වත් අපි විශ්‍රාමයක් නැහැ. අපේ හයිය ඒකයි පේනවානේ ජවය ශක්තිය ඔවුන්ගේ ඇටිටියුඩ් එක. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා බලලත් නිලධාරිතුමාට ඔබ ප්‍රකාශ කරපු අන්දමට. ඔව් අපි දන්න ඔබ වගේ වීරෝදාර රණවිරුවන් මේ රටේ විශ්‍රාම හෝ හමුදාවෙන් ඉවත් වෙලා ඉන්න අයවලුන් තව දුරටත් මේ රටේ ජනතාව රට ආරක්ෂා කරගන්න ඕන වෙලාවක කැප වෙලා ඉන්නවා කියලා අපි සන්තෝෂ වෙන්න ඕන. රටේ ජනතාව හැටියට පුරවැසියෙක් හැටියට අපි සන්තෝෂ වෙන්න ඕනේ. ඔව් ඔබතුමා අහුවේ අපි මේක මෙල්ල කරන ක්‍රමවේදය අපි මේ වෙනකන් අපි මෙල්ල කරන ක්‍රමවේදය අපි පැහැදිලි කරුණු ලැබුවා. මම හිතන්නේ මේ අවස්ථාව අද වෙන විට මේ 3 වෙනිදා සවස් භාගයේ ඉඳලා අද 5 වෙනිදා මේ පැය 48ක් ඇතුළත ඔබතුමා කිව්වා වෙනත් රටවල මේ අඩුපාඩුකම් හින්දා හෝ අඩු තිවෙන පහසුකම් යටතේ සමහරලාට ඒ කට්ටියට කරගන්න බැරි වුණයි කියන තත්ත්වයක් ඔබතුමාගේ පැහැදිලි කරද්දී කිව්වා දැන් ටිකකට ඉස්සෙල්ලා. ඇත්තටම අපේ පහසුකම් එක්ක විශේෂයෙන්ම අපි කියුතු අපි කරපු ක්‍රමවේදය. ගොඩක් රටවල් වල ක්‍රමවේදය සම්බන්ධයෙන් යම්කිසි මේකක් ප්‍රශ්නාර්ථයක් තිබෙනවා. පහසුකම් නැති රටවල්ද ඇමරිකාව කියන්නේ බඩු අඩුයිද නැත්තම් මේ එන්නත් අඩුයිද වෛද්‍යවරුන් අඩුයිද කවුද අඩු එහෙමනම්? ඒකෙන්ම පුළුවන්ද මේක පාලනය කරන්න පුළුවන් කියන කතාව අපේ ලෝකේ ප්‍රබලම රට ගත්තම පැහැදිලි වෙනවා. ඒකම නෙමෙයි. මම දකින්නේ අපේ තිබ්බ අතිගරු ජනාධිපති අග්‍රාමාත්‍ය මේ රජය විසින්
මේ සම්බන්ධ කරගත්ත අපේ කාර්ය සාධක බලකායට අතිගරු ජනාධිපතිතුමා තෝරලා අරන් තියෙන්නේ මේ විවිධ ශාස්ත්‍රවල අයලුම් අරන් තමයි මේක තෝරගෙන වැඩේ කටයුතු කරන්න පටන් ගත්ත ඉස්සෙල්ලාම. මේක පටන් ගත්තේ අර ජනවාරි මාසේ 26 වෙනිදා ලංකාවේ කොවිඩ් ආසාදිතයෙක් එන්නත් ඉස්සෙල්ලා වූහාන් එන්නත් ඉස්සෙල්ලා රටේ ජනාධිපතිතුමා මේ තත්ත්වය දැම්මේ. ඒක තමයි අර මම ඉස්සෙල්ලා ප්‍රොඇක්ටිව් කිව්වේ අපි එන්න ඉස්සෙල්ලා ඉදිරියට කරන්න පුළුවන් රටේ නායකත්වයක් සහ අධිකාරියක් තිබේ හින්දා අපිට තත්ත්වය පාලනය කරගන්න හැකියාව ලැබුණා. ඉතින් මම හිතන්නේ අපි මේ අවස්ථාවේදීත් මේ තත්ත්වයේ මොන ආකාරයෙන් පැමිණියත් මේ වන විටත් ගත යුතු ක්‍රියාමාර්ග වෙනත් රටවලට වැඩිය අපි ඉතාමත්ම කෙටි කාලයක් පැය 48කින් කරලා තියෙන දේවල් බැලුවම් පස්සේ අපි සෑහීමකටපත් වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. ඒත් එක්ක තමයි දැන් ඔබතුමා මම කිව්ව කාරණේම ගත්තොත් දැන් මටත් අනෙකුත් රටවල් වල හමුදාපතිවරුන් කතා කරනවා. අපේ ළඟම රටෙමුත් හමුදාපතිවරයා කතා කරනවා. ඒ කට්ටිය උනත් බොහොම ප්‍රශංසනාත්මකව තමයි කතා කරන්නේ අපි කරපු ක්‍රමවේදය පිළිබඳව. ඒත් එක්කම මේකට සහභාගී කරගත්ත කණ්ඩායම් දැන් ඉස්සෙල්ලා දැන් නම් කතා කරන්නේ ඉස්සර කියනවනේ මොකද මේ හමුදාව ගත්තේ හමුදාව දන්නේ මොකද්ද කියලාත් ඇහුවානේ පළවෙනි කාලවල. මොකද්ද මේ කොවිඩ් ගැන හමුදාපතිවරයා දාන්න නැත්නම් හමුදාව සම්බන්ධ කරගෙන මොනවාද කරන්න පුළුවන් ඉවර තමයි කියලාත් කතා කරා. නමුත් ඒ ගැන රටේම කට්ටිය සාහිතික වෙනවා කොහොමද මේක ගියේ කියලා. ඉතින් මම දකින්නේ අපි මේ අවස්ථාවේදී අපේ වෙච්ච දේවල් හරි මොකද මේක උනේ කියන එකටත් වඩා අපි ඔබට ගිහිල්ලා දැන් මේක පාලනය කරගත යුතු ක්‍රමවේදයන්. ඒක අපි මේ වෙනකොට අරන් තිබෙනවා. වෛද්‍ය අංශයේ සදා අපිට මම හිතන්නේ අපි හැම වෙලේම මේවා වෙන්න ඕනේ. ඉතාමත්ම දක්ෂ වෛද්‍යවරුන් වෛද්‍ය කණ්ඩායම් සියලුම මේ සේවක මහත්තුරුන් ඉතාමත් දක්ෂ ලෙස බොහොම කැපවීමෙන් දැන් මම ඔබතුමා මම හිතන්නේ සම්බන්ධ කරගන්න තව උත්සාහ කරපු වෛද්‍යවරුන්ට සම්බන්ධ වෙන්න බැරි මොකද නිරිඳුමලා කට්ටිය රාත්‍රියේ මේ වෙන විටත් වැඩ කරනවා. ඔබතුමාට ගෙන්න ගන්න ඕනුනෙක් වෛද්‍යවරයෙකුත් ගෙන්න ගන්න බැරි තත්ත්වයක් ඇති වුණා මම දන්නවා. ඉතින් ඒ තත්ත්වය එලා තින්නේ වුන් වැඩ කරනවා. හමුදාව ගත්තොත් මේ වෙලාවේ රාත්‍රියට එළි වෙනකන් අර කිව්ව කණ්ඩායම අරන් යන්න උත්සාහ කරනවා. මේ හැම දෙයක්ම කළා අපේ රටේ ජනතාව ආරක්ෂා කරගන්න මේ ක්‍රමවේදයන් කරන්නේ. ඉතින් රටේ ජනතාවට මම හිතන්නේ හසන්ත විශාල වගකීමක් තිබෙනවා. අපේ රටේ ජනතාව බොහෝමත්ම කැපකිරීම කරලා තමයි අපි මේ පළවෙනි අවස්ථාව මැඩපවත්වා ගන්න කටයුතු කරේ. ඉතින් මේ අවස්ථාවේ මේ කාල සීමාවේදී ගොඩක් කට්ටියට රස්සාවල් හිමි වුණා. ඔවුන්ට විශාල කැපකිරීම කරන්න වුණා. නමුත් ඒ කට්ටිය මේ කැපකිරීම කරා කියලා මේ පාරවල් වලට බහැලා පෙළපාලියන්න ගියේ නැහැ. බොහොම නිහතමානීව ඔවුන් සහයෝගය ලබා දුන්නා. දැන් මේක ඊ타මත්ම දැන් මෙතුමා කිව්ව කාරණා බැලුවම හසන්ත අර වෛරස් ලෝඩ් සම්බන්ධයෙන් ඒහා සම්බන්ධ කතා කරාම මේ පාර ගිය පාරටත් වැඩිය ඕනකමින් කැපවීමෙන් කටයුතු කරන්න වෙලා තිබෙනවා. ඉතින් ඒකින්ද මේ අවස්ථාවේදී කියන්න ඕනම කාරණයක් තමයි අර පිටින් අපි අර කියපු සංඛ්‍යාවක් ඒ බැන්ඩි සාතනෙ හා මේ පෞද්ගලික ආයතනයේ අපි ඇතුළට ගත්තත් ඔවුන් යම්කිසි දින ප්‍රමාණයක් ඒ විවිධ ප්‍රදේශවල ඉඳලා තිබෙනවා. ඉතින් හැම එක්කෙනෙක්ගේම යුතුයකමක් තිබෙනවා. ඔබ දන්නවා මේ ආයතනයේ සේවය කරපු දැන් අපි හමුදාවේ හරි සම්බන්ධ වෙච්ච කෙනෙක් අපි දන්නවා ඊයේ පෙරේද හැන්දෑවේදී අපි දන්නවා මෙන්න මේ කෙනෙක් මේ ආයතනයට ගිහිල්ලා මේ බලලා ආවිලා තිනවා එයාගේ සහකාරිය හෝ සහෝදරිය හෝ සහෝදරයා හෝ හම්බෙන්න ගියයි කියලා. මම දකින්නේ මේ අවස්ථාවේ වොලන්ටියර් වෙලා මේ ඉදිරිපත් වෙලා එහෙම හමු වෙච්ච කවුරු හරි ඉන්නවා නම් ඉතාමත් වැදගත් වෙනවා මේ බව ප්‍රකාශ කිරීමට ඒ සෞඛ්‍ය වෛද්‍ය අංශයේ අයවලුන්ට කියලා මේක බය වෙන්න දෙයක් හැංගිලා දුවලා පනින්න දෙයක් නෙමෙයි. මේකේ ඔබතුමා කිව්වා වගේ අපේ වෛද්‍ය දක්ෂ වෛද්‍යවරුන් යටතේ ඉතාමත් අපේ ලෝකයේ සත්‍යත් එක්ක වෙන ඉතාමත් සුළු සංඛ්‍යාවක් විතරක් මිය ගොස් අපිට රැක බලා ගන්න හැකියාවක් ලැබුණා. ඉතින් ඒකෙදිත් මේ මිය යාම මේක හා සම්බන්ධ නෙමෙයි මම හිතන්නේ වෛද්‍යවරුන් කියයි ඒකෙන් 90%ක් පමණ මිය ගියේ වෙනත් හේතුන් මත හා සම්බන්ධ වෙලා. ඉතින් ඒකින්ද මේ අවස්ථාවේදී ලක්වාසී ජනතාවට කරන්න තියෙන ප්‍රධාන කාරණේ ඔබ දන්නවා මේ දැන් රැල්ල කොතනින්ද මේ ඇවිල්ලා තිබෙන්නේ කියලා මේ ප්‍රදේශවලට ගමන් කරලා තිබෙනවා නම් හෝ මේ සම්බන්ධ වූ සේවක සේවිකාවන් එක්ක සම්බන්ධ වෙච්ච අවස්ථාවක් තිබෙනවා නම් වහාම ඉදිරිපත් වෙලා ඔබට කොවිඩ් ආසාදනය වී තිබෙනවද නැද්ද යන්න තහවුරු කර ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. ඒත් එක්කම රටේ අනිකුත් ප්‍රදේශවල දැන් මම කිව්වා වගේ යාපනයේ ඉඳලා තිරුකුණාමල්ලේ ඉඳලා නුවරඑළියේ ඉඳලා හමුවන්දට දක්වා වූ ඒ සියලුම ප්‍රදේශවලින්
මේ ආයතනයේ යම්කිසි සංඛ්‍යාවක් ඒ ප්‍රදේශයේ ඉඳලා අද ඇතුළට ගැනීමත් සමගම ඔබ යම්කිසි ආකාරයෙන් සෞඛ්‍ය තිබ්බ ක්‍රමවේදයන් අනුගමනය කිරීම කළ යුතුමයි. ඇත්තටම අපි දන්නවා අද ජනාධිපතිතුමත් කිව්වා සමහර ශුෂ්ක ප්‍රදේශවල මේ මුඛවාරණය පළදගෙන ඉන්න බැරි බවට අද ජනාධිපතිතුමා අපි ඔක්කොට සඳහන් කරා. මේක ප්‍රායෝගිකව කිරීම ඉතාමත්ම අපහසුයි කියලා. ඉතින් ඒක අපි දන්නවා. නමුත් මේ විශේෂයෙන්ම ඔබ යම්කිසි පුද්ගලයෙක් එක්ක ගැටෙන නම් හෝ සමාජයට යනවා නම් මේ තත්ත්වය අනිවාර්යයෙන්ම කර යුතු තත්ත්වයක් තිබෙනවා. ඒත් එක්කම අපගේ විශේෂඥ වෛද්‍යතුමා කිව්වා වගේ අපිට මේ පළවෙනි පැය 72 වගේ කාලයක් හෝ ඉදිරි දින කීපයේදීවත් අනවශ්‍ය හේතුන් මත මේ පාරට නැත්තම් අනවශ්‍ය හේතුන් මත එළියට එන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. හේව් කියලා කියන්න බෑ මේ ඔක්කොම ගෙවල් වලට ඉන්නවා කියන එක නෙමෙයි තියෙන්නේ. සමහර කට්ටිය නිකන් බල්ලෙන්නත් යනවානේ. ඉතින් එහෙම නෙමෙයි. ඒකින්ද මේකේ පොඩි යම්කිසි අවදානමක් කොහෙ තියෙනවද කියලා හොයාගන්න බැරි හින්දා මේක ඇත්තටම නිශ්චය කරනකම් එළියට එන්න එපයි කියන කතාවත් ඒත් එක්කම මේ මුඛාවරණ පළඳගෙන කටයුතු කරන්නත් විශේෂයෙන්ම අපි මේ ආයතන ප්‍රධානීන්ට අපි පළවෙනි ප්‍රශ්නේදී කිව්වා වගේ ඔවුන්ගේ වගකීමක් තිබෙනවා මේ ආයතනවල අර කියන සෞඛ්‍ය තත්ත්වයන් යටතේ පවත්වාගෙන යනවාද යන්න කියන එක වග බලා ගන්න. ඉතින් මේ කියන ක්‍රමවේදයන් අපි අනුගමනය කරොත් මම හිතනවා බලධාරීන් මේ සඳහා සම්බන්ධ වෙලා ඉන්න අයවලුන් මේ හැකි ඉක්මනින් මර්ධනය කර ගැනීමට අපි කටයුතු කරනු ලබනවා. අපෙත් එක්ක සහයෝගය ලබා දෙන්න ඔබ සැමදා අපිට අපේ ශ්‍රී ලංකාවේ ජනතාව සහයෝගය ලබා දුන්න අර කිව්වාගේ අපේ හමුදාවට සෞඛ්‍ය ශාස්ත්‍ර වලට සහයෝගය ලබා දෙන්න. එසේ වුණොත් අපි ඔබ ඇහුව ඔබගේ මේ මාතෘකාවද ඔව් අනිවාර්යයෙන්ම අපි ජය ගන්නවා මේක. ජය ගන්න ඔබගේ අපගේ ජනතාවගේ සහභාගිත්වය තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ වඩාත්ම වැදගත් වෙලා ඒ අනුව කටයුතු කරොත් හොඳයි කියලා මම අපි ඉතාමත් ඕනකමින් ඉල්ලනවා. අපි දැක්කා අද මේ ආයතනයේ යම් කිසි පුද්ගලයෙක් වුණත් පරීක්ෂණය කරන් පස්සෙත් ගෙදර දුවලා එන්න උත්සාහයක යෙදිච්ච අවස්ථාවක් තිබ්බා. ඉතින් මේ වගේ රෙස්පොන්සිබිලිටි එකක් නැතුව මේ මම කොවිඩ් ආසාදනයේ වූ කියලා දැනත් ගෙදර පොඩ්ඩක් ගිහිල්ලා එන්නේ වගේ උත්සාහයක් දැරුවොත් එහෙම ඒක ඇත්තටම තවුන්ගේ පවුලට කරන අසාධාරණ තත්ත්වයකුත් වෙනවා. ඉතින් ඒකින්ද අපේ සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් උපදෙස් අනුව ක්‍රියා කරමින් රටෙන් ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වග බලා ගන්න. එමගින් ඔබගේ යුතුයකම රට වෙනුවෙන් ඉෂ්ට කරලා මේ රැල්ල ජයගැනීමට අපිට සහයෝගය දෙන්න කියලා ඉල්ලන්න ඕනේ. විවිධ විෂම භින්න රුචික සමාජයක මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රායෝගික ගැටලු රැසක් එන්න පුළුවන්. විවිධ අය විවිධ විදිහට තමයි මේක බාරගන්නේ. දැන් පෞගේ කාලේ මා දුටුව මේ රූපවාහිනී නාලිකාවත් පෙන්නුවා. එක අම්මා කෙනෙක් වියපත් අම්මා කෙනෙක් ඇවිල්ලා කියනවා අනේ බලන්නකෝ මහත්තයෝ අපේ කොල්ලා මේ නිරෝධානෙට අල්ලන් ගිහිල්ලා මේ නිරෝධානෙට අල්ලන් ගියාලු මේ අපේ කොල්ල දැන් අම්මා හිතන් ඉන්නේ මේ නිරෝධායනය කියන්නේ මේ හිරේ දානවා වගේ වැඩක් මේ අල්ලන් ගියා කොල්ලා කියලා අර අම්මට තේරෙන විදියෙන් ඉතින් ඒ අම්මා හිතන්නේ මේ අල්ලන් යන මේ ඇත්තටම මේ නිරෝධායනය කියන්නේ මේ හිරේ දානවා වගේ වැඩක්ද මෙහෙම ආකල්පයක් තියෙන පස්සේ අපිත් පෙන්නවා මම ඔය යටපට්ටම වැඩසටහනෙත් පෙන්නවා ඔබතුමාලාගේ මධ්‍යස්ථානවල කරන දේ ඒ අය පළ කරන දේවල් පසුව අපි ටිකක් ඒ අය පෙන්නන එක එච්චරම සුසුත් නැහැනේ රෝගියෙක් ප්‍රසිද්ධිය කරලා පෙන්නන එක සමහර මාධ්‍ය ආචාර ධර්මයක ගැටෙන අවස්ථා තියෙනවා. නමුත් සද්භාවයෙන් යුතුව සමහර ඒවායි ප්‍රකාශයේම දැම්ම අනේ අපිට හොඳට සැලකුවා අනේ අපේ අඬනවා මේ ඒවෙන් එන්න බැරුව සමහරු නිරෝධායන මධ්‍යස්ථානවල. ඉතින් අර පොඩ හිරේ දානවා වගේ අදහසක් තිබුණා. මුලදී මේ අල්ලන් යනවා ඇවිල්ලා පොලොසියෙන් අල්ලන් ගියා. හමුදාය මාතුරු ඇවිල්ලා කොල්ලා නිරෝධානෙට අල්ලන් ගිහින් කියලා නේව කියලා හිටියා. එහෙම දෙයක් නෙමෙයි. අනිත් එක මේ COVID-19 කියන්නේ මේ තමන් ගිහිල්ලා බලෙන් හදාගන්න වැඩක් නෙමෙයිනේ මේ සමාජ රෝගයකුත් නෙමෙයිනේ. ඒක කාට කොතන හැදෙයිද දන්නේ නැහැ. ඒක තමන් දන්නේ නැහැ ඒක. ඒ හින්දා ඒක එලි කරන්න කවුරුවත් ලැජ්ජ වෙන්න බය වෙන්න දෙයක් නැහැනේ. දැන් මේ මොහොතේ වුණත් මේ වැඩසටහන අහගෙන ඉන්න කාට හරි හිතෙනවා නම් යම්සි සැකසහිත තත්ත්වයක් තියෙනවා ස්වේච්ඡාවෙන් ඉදිරිය ඒක තමයි ජාතික යුතුයකම කියන්නේ පුරවැසියාගේ වගකීම අනේකා බේරගන්න අනෙක් අයගේ සුබසිද්ධිය සඳහා ඉදිරිපත් වෙලා සෞඛ්‍ය අංශ වලට සහයෝගය දීලා මේ වෙලාවේ වැඩ කරන එක තමයි වැදගත්ම දේ. විශේෂයෙන් මේ වැඩසටහන මම දන්නවා විශාල පිරිසක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් බලාගෙන ඉන්නවා. ඔබ අතර එහෙම අය ඉන්නවනේ ඉදිරිපත් වෙන්න කතා කරන්න දැන් කතා කරන්න. ඒ අංක දීලා තියෙනවා. ඒක කරන්න ඒක තමයි ජාතික යුතුයකම කියලා කියන්නේ. විශාල වෛද්‍යතුමා. අතරම හදන්න ගත්තාම අපේ රටේ COVID-19 ගත්තාම
මේ කොවිඩ් ධන ඉස්සෙල්ලම අපේ රටේ මිනිස්සු දැක්කේ වෙන රටවල් වල කොහොමද මේ රෝගීන් ඉන්නේ කියලා. විශේෂයෙන්ම චීනයේ වුහාන් ප්‍රදේශයේ දැක්කාක පාරේ යන ගමන් හිටපු ගමන් වැටලා මැරෙනවා. ඒ වගේ සිහි නැති වෙනවා. එහෙම දැකලා බයක් එක්ක තමයි COVID-19 පිළිබඳව මිනිස්සු අවතීර්ණ වුණේ. ඒ වුණාට අපේ රටේ ඒක බොහොම සාර්ථකව පාලනය කරනකොට මේගොල්ලෝ දැක්කේ නැහැ මේ COVID-19 රෝගයේ තියෙන යථාර්ථය. භයානකම දැක්කේ නැහැ. මේක පැතිරුණොත් සමාජයට ගියොත් එහෙම විශාල වශයෙන් පැතිරෙන්න පුළුවන්. ඊට පස්සේ අපේ රෝහල් වලට ගොඩාක් රෝගීන් එනවා. ඊට පස්සේ දැඩි සත්කාර එකක වලට අපිට ඇතුල් කරන්න වෙනවා. එතකොට ඔක්සිජන් දෙන්න වෙනවා. ඒ සඳහා අපිට පහසුකම් නැති වෙනවා. එතකොට තමයි අර සමහර රටවල් වල කියන්නේ හුස්ම ගන්න අමාරු වෙනකල් ගෙදර ඉන්න කියලා. ස්පිරිතාලවල ඉඩ නැහැ. එතකොට පරීක්ෂා කරන්න බැරි වෙනවා. මරණ වැඩි වෙනවා. ඒ தත්ත්වය දැක්කේ නැතුවම මිනිස්සු හිතන්න පුළුවන් මේක මේ බොහොම සැහැල්ලු දෙයක්. මේක එච්චර ලොකු බරපතල දෙයක් නෙවෙයි කියලා. හැබැයි මේක බරපතල විදියට බරපතල නෙවෙයි කියලා ගන්න සැහැල්ලුවෙන් හිතන්න හොඳ නැති දෙයක්. අපිට පාලනය කරන්න පුළුවන්. අපිට පුළුවන් මේක කරන්න. අපේ රට ගත්තාම ලෝකේ කවදාකවත් පරාජය කරන්න බෑ කිව්ව ත්‍රස්තවාදී සංවිධානයකුත් මේතුමන්ලාගේ දායකත්වයෙන් නායකත්වයෙන් පරාජය කරපු රටක්. ඒ වගේම තමයි ලංකාවේ මේ රෝගය විතරක් නෙවෙයි මැලේරියාව තුරන් කරලා තියෙනවා. පොලියෝ රෝගය තුරන් කරලා තියෙනවා. සරම්ප රෝගය තුරන් කරලා තියෙනවා. ඒ වගේ මේ බෝ වෙන රෝග ගණනාවකටම සාර්ථකව අපි මුහුණ දීලා තියෙනවා. ඉතින් COVID-19 රෝගයට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී මේකේ තියෙන බරපතලකම තේරුම් අරගෙන ජනතාවගේ පැත්තෙන් තියෙන දායකත්වයක් දෙන්න ඕන. ඉතින් ඇත්ත වශයෙන්ම අපි මේ වෙලාවේ අපි මේ කරන්නේ එක්තරා විදිහක යුද්ධයක්. ඒතකොට එතෙන්දී ඒ කරන කැපවීම ජනතාවගේ තියෙන්න ඕන. පාරකට බහිනකොට මේ බහින්නේ අපි ඇත්තටම උවමනාවකටද නැද්ද කියලා බලන්න ඕන. අපි පාරකට බහිනවා නම් අපිට උවමනාවල් තියෙනවා නම් 4-5ක් තියෙනවා නම් 4-5 පාරකට යන්නේ නැතුව එක පාරින් මේ වැඩේ කරගන්න ඕන. වැඩි හිටියෝ නම් විශේෂයෙන්ම නිදංගත රෝග තියෙන අය නම් ගෙදරට වෙලා පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම තමයි පාරකට බැස්සහම අපේ පහුගිය කාලේ අමතක වෙච්ච දේවල් ටික ආපහු මතක් කරලා අර මීටරේ දුරස්ත භාවයේ පවත්වාගෙන යන එක, ඊට පස්සේ නිසි පරිදි මුඛාවරණයක් දාගන්න එක, අත නිතරම සබන් දාලා හොදන එක කරන්න ඕන. ආයතන වලටත් ලොකු වගකීමක් තියෙනවා. අර එක මහත්මයෙක් කිව්වා වගේ මේ වතුර කාමේ තියෙනවා දැන් වතුර එන්නේ නැහැ. වතුර ආවට සබන් නැහැ හොද ගන්න. ඒ වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ අත හොදගත්තට පස්සේ අත පිහදාන්න දෙයක් නැහැ. යම්කිසි වියදමක් යයි මේකට. අත පිහදාන්න ටිෂු කොලයක් තියන්න යම්කිසි වියදමක් යයි. නමුත් ඒ වියදමට අපිට ලැබෙන ලාභය, අපේ රටට ලැබෙන ලාභය හිතන්න ඕන. කොයිතරම් දෙයක් අපිට මේකෙන් වළක්ව ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ தත්ත්වය කල්පනා කරලා අපි හැමෝගෙම තියෙන දායකත්වය සහ කැපවීම මෙතෙන්ට දෙනවා නම් අපිට පුළුවන් වෙනවා මේක ජය ගන්න. මේ මිනුවන්ගොඩදී එහෙම නැත්නම් මේ ගම්පහ දිස්ත්‍රික්කයේදී අපි අදත් දකින මේ පොකුරත් අපිට මනාව පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒක පැතිරෙන එක වළක්ව ගන්නත් පුළුවන් වෙනවා. හැමෝම තමන්ගේ වැඩ කොටස වගකීම ඉෂ්ට කරනවා. සෞඛ්‍ය අංශ පැත්තෙන්, රාජ්‍ය පැත්තෙන්, හමුදාව පැත්තෙන්, ආරක්ෂක අංශ පැත්තෙන්, පොලිසිය පැත්තෙන් ඒ දෙන දායකත්වය ලබා දෙනවා. ඒක අපි කොච්චර මහන්සි වුණත්, කොයිතරම් වෙහෙසකාරී වුණත් අපි මාස 10ක විතර කාලයක් තිස්සේ මේක ඇදගෙන එනවා, මහන්සි වෙනවා. රෝගේ නැති උනායි කියලා අපිට සැහැල්ලු වෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. නිරෝධායනය වෙන්න පිරිසාව පිටරට ඉඳන්. ඒගොල්ලෝ නිරෝධායනය වෙන්න නිරෝධායන කඳුකොළ දිගින් දිගටම කළා. ඒකතන හිටියා. PCR පරීක්ෂණ කරන්න සිද්ධ වුණා. ඒවා කළා. රසායනාගාරවල ඒ කටයුතු සිද්ධ වුණා. ඒ විදිහට මේ ත්‍රිවිධ හමුදාවත්, විශේෂයෙන්ම යුද්ධ හමුදාවත්, සෞඛ්‍ය අංශත් මේකේ මැදිහත් වෙලා දිගින් දිගටම කළා. ඒ මහන්සි කියලා අද අපි මෙතෙන්දී ආපස්සට අඩියක් ගන්නෙ නැහැ. දිගටම ඒ தත්ත්වය ක්‍රියාත්මක කරනවා. ඉතින් ජනතාවගේ පැත්තෙනුත් ඒකට දෙන දායකත්වය දෙනවා නම් අපි හිතන්නේ රටක් විදියට අපිට පුළුවන් වෙනවා මෙතනින් අපිට ගොඩ එන්න ජයග්‍රහණය කරන්න. විශේෂයෙන්ම දැන් අපි දැන් අපේ සෞඛ්‍ය පද්ධතිය බොහෝ අඩුපාඩුකම් මැද්දේ, අඩු පහසුකම් මැද්දේ අපේ සෞඛ්‍ය අංශේ විශේෂඥ වෛද්‍යවරු, සෞඛ්‍ය සේවක සේවිකාවන් සියලු දෙනා රේදුරු මහත්තුරුන් හැම කෙනෙක්ම ලොකු දායකත්වයක් දරුව මේ පළමු රැල්ල මෙල්ල කරන්න ලොකු දායකත්වයේ ප්‍රතිඵල අපි භුක්ති විඳ. ඒක තමයි නිදහස වැඩියනුත් එක්ක භුක්ති විඳ හරි හොඳයි කියලා. හැබැයි ඒක දැන් අනිත් පැත්තට හැරිලා තියෙනවා. දැන් මේ අවදානමට මූණ දෙන්න සූදානම්ද? අපි දන්නවා මේ පළමු අවස්ථාවේ රෝහල් සූදානම් කරලා IDH රෝහල වෙන මේක විශේෂ ක්‍රමවේදයක් ඇටි ඉතා ප්‍රශස්ත ආකාරයෙන් වැඩ කළා. අදත් වැඩ කරනවා. තවත් රෝහල් සූදානම් කළා.
පළාත් වශයෙන් ප්‍රාදේශීය වශයෙන් රෝහල් සූදානම් කරලා එන අය බාර ගන්න ඒකට විශේෂ ක්‍රම. දැන් අද ඒ සූදානම තියෙනවද? දැන් යම් හේකින් මේ රෝගීන් සංඛ්‍යාව එන්න වැඩි වුණොත් අපි දන්නේ හෙට ප්‍රතිඵලය. මේ සූදානම්ද සෞඛ්‍ය පද්ධතිය? අනිවාර්යයෙන්. සූදානම් මේක අපේ තත්ත්වය වටහාගත්තු ගමන්ම අපි දැනගත්තු ගමන්ම කරපු පළවෙනි කාරණේ තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ රෝහලක් සූදානම් කරන්න ඕනේ කියලා. ඒ විදිහට මිනුවන්ගොඩ රෝහල අපි සූදානම් කළා COVID-19 රෝගීන් සඳහා. ඒ වගේම යම්කිසි විදිහකින් මේ රෝගීන් වැඩි වුණොත් ඒ සඳහා අවශ්‍ය ඇඳන් ප්‍රමාණය, රෝහල් ප්‍රමාණය අපි තීරණය කරලා තියෙනවා. හිස් කරපු ඒ කියන්නේ අවශ්‍ය වුණොත් වහාම රෝගීන් ඇතුල් කර ගැනීම සඳහා අවශ්‍ය රෝහල් ක්‍රමක්‍රමයෙන් වැඩි කිරීමට ඒවා අපි කළමනාකරණය කරන්න ඒක තීරණය කරලා තියෙනවා. ඒ වගේම තමයි PCR පරීක්ෂණ වැඩි කරන්න උනොත් කොහොමද වැඩි කරන්නේ? ඒවට අවශ්‍ය සැපියුම් කොහොමද ගන්නෙ? ඒ දත්තෙන් කොහෙද රසායනාගාර කොයි තැන්වලද පරීක්ෂා කරන්නේ? ඒ හැම දෙයක්ම අපි පද්ධතිය සූදානම් කරලා තියෙන්නේ. ඒ සූදානම අපිට අලුත් දෙයක් නෙවෙයි. අපිට බොහොම පුරුදු දෙයක්. ඒ දේ ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙවර මත්ද්‍රව්‍ය සහ කොරෝනා අතර ලොකු සම්බන්ධයක් නැකමක් නොපෙනුනාට සමහර අවස්ථාවල එහෙම සම්බන්ධයක් ඇති වෙලා නැති වෙලා ගිය අවස්ථා අපි දැක්කා. මම පෙර දොරමඩලා වැඩසටහනකට අපේ යුද හමුදාපතිතුමා ආරක්ෂක මණ්ඩල ප්‍රධානතුමා සහභාගී වෙච්ච සඳුදා දොරමඩලාවේදී මම රෑ ප්‍රශ්නයක් ඇහුවා. දැන් ඔය මත්ද්‍රව්‍ය වලට හුරු වෙච්ච කෙනෙක් අබ්බැහි කෙනෙක් හිටියට දොට්ට බෑලා පාර දිගේ ඇවිදගෙන ගියොත් එහෙම මොකක් වෙයිද කියලා. මෙතුමා ඒකට හොඳ උත්තරයක් දුන්නා. දවස් 4යි ගියේ කෙනෙක් ඇවිදගෙන ගියා. රෝහලේ ඉඳලා කෙනෙක් ඇවිදගෙන ගියා. මම හැබැයි දවස් 4කට ඉස්සෙල්ලා ප්‍රශ්නේ මේ සඳුදා මෙතුමාගෙන් ඇහුවේ ප්‍රශ්නේ. එහෙමද? ඒ අය භාෂාව නොතේරෙන අය, කියන දේ අහන්න නැති අය. එහෙම අයත් මුණ ගැහෙන්න පුළුවන් නේද හමුදාපතිතුමා? ඔව් අනිවාර්යයෙන්. මේක තමයි දැන් අර මම උදාහරණයක් වශයෙන් ගත්තේ මෙච්චර භාෂාව තේරෙන මේ සේවිකාවන් බාරව ඉන්න පුද්ගලයෙක් අද සවස් භාගයේ මේ ආසාදිතයෙක් බවට පත් වුණ අවස්ථාවේදී රෝහල්ගත කිරීමට දීද්දි පොඩ්ඩක් ගෙදර ගිහිල්ලා එන්න කියලා ගෙදර ගිය අවස්ථාවක් අද වාර්තා වුණා. ඉතින් ඔබ කියන කතාව ඇත්ත එහෙම තමයි. ඉතින් සමහර කට්ටිය නොදැනුවත්කමින් නෙමෙයි දැනුවත්ව කරන්නේ. නමුත් තමුන්ගේ පෞද්ගලික හේතුව සමහර විට භාවිතා කරනවා මේ අනිත්‍යවට වැඩිය කියලා. නමුත් ඒකෙන් තේරෙන්නේ නැතිකම නෙමේ ඒකෙන් තවත් තමුන්ගේ පළමුවෙන් තමුන්ගේ පවුලනේ මේ අවස්ථාවට යොමු කරවන්නේ. ඒක භයානක තත්ත්වයක්නේ. ඉතින් එහෙම තත්ත්වයක් තිබෙනවා. අද එහෙම අවස්ථාවක් වුණා. එතුමාගේ ටෙලිෆෝන් එකට බැරිම තැන හොයද්දි කෝල් එක දුන්නම නෝනා තමයි ආන්සර් කළා ඌ පොඩ්ඩක් ඉන්න මහත්තයා ඉන්නවා කියලා දුන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ප්‍රායෝගිකව වෙච්ච දෙයක් මේ අපි කියන්නේ. ඉතින් හිතන්න දැන් මේ ආසාදනේ වෙලා ඉතින් ගෙදර ගිහිල්ලා වයිෆ් ටෙලිෆෝන් එක ආන්සර් කළා මහත්තයාට දෙනවා ඌ ඉන්නවයි කියලා. මොකද අතනින් ගිහිල්ලා. ඉතින් ඒ වගේ තත්ත්වයන් තියෙදි ඒ වගේ තත්ත්වයන් වෙන්න පුළුවන්. හේතු අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ තත්ත්වයන් ඇති වෙන්න බෑ. මේක කිසිසේත් ඇති වෙන්න හැකියාවක් නැහැ. අපිට මේ තත්ත්වයන් මේ වගේ වැඩ කරොත් එහෙමනම් අනිවාර්යයෙන්ම යම්කිසි ආකාරයේ බරපතල තත්ත්වයකට අපි මුහුණ දෙන්න වෙනවා. නමුත් ඉතින් කෙසේ වෙතත් අපේ රටේ සමහර පුද්ගලයන් මේ විදිහට හැසිරෙනවා. ඔබතුමා කිව්වා වගේ අතනින් ඇවිදගෙන ගියා. සමහර කට්ටිය මේ රෝහල් වලේ ඉන්න බෑයි කියලා මේකට ඉඳගෙන අවස්ථා තිබ්බා. පැනලා දුවන්න ගිය අවස්ථා තිබ්බා. ඉතින් ඒවා මේ රටේ තිබිලා මේ පාලනය කරගෙන තියෙනවානේ. ඉතින් ඒවා තියෙනවා. ඒවත් එක්ක තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේ තත්ත්ව ඇති කරගෙන අපි කොහොම හරි ජයග්‍රහණය කරේ. ඉතින් මම හිතන්නේ ඉදිරියටත් අපි බුද්ධිමත් ජනතාවක් හැටියට ඒ විදිහට හැසිරෙන්නේ නැති වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්න ඕනේ. හැසිරෙන්න හොඳ නැහැ. විශේෂයෙන්ම මෙතුමලා කිව්වාගේ මේ தත්ත්වය මේ පාර අපි දන්නේ මොන ආකාරයෙන්ද ඇවිල්ලා තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා අපේ ජනතාව සහයෝගය ලබා දීලා මේ කටයුතු කරොත් අපිට හැකියාව ලැබේ. ඒත් එක්ක ඔබතුමා මේ අවස්ථාවේදී කිව්ව කාරණයක් තමයි මේ අපිට රෝහල් අපිට තිබ්බේ නැහැ. අපි පටන් ගත්තේ IDH රෝහලේ. අපි ඊට පස්සේ රෝහල් පද්ධති කීයක් හැදුවද? අපි හමුදාවන් සහයෝගය ලබා දීලා ඒ රෝහල් සියල්ලක්ම ඉල්ලපු හැම එකක්ම දිනෙන් දෙකකින් අපි හදලා දුන්නා. මෙතුමලාට සහයෝගය ලබා දුන්නා එක්කලා දෙන්න කියලා. ඉතින් ඒ ආකාරයෙන් අපි කටයුතු කරා. අපි පසුගිය මාස 7 තුල ඇතුළත ඒත් එක්කම තමයි මේ අවස්ථාවේදී තියෙන තවත් එක් දෙයක් තමයි අපේ අද දිනේ වෙනකොට 7000කට අධික සංඛ්‍යාවක් නිරෝධායන වෙමින් තිබෙනවා ලංකාවේ. එතකොට අපි නිරෝධායන පද්ධතිය අපිට කොච්චර ප්‍රමාණයක් තව ඇතුළට ගන්න පුළුවන්ද කියන යන්න. එතකොට දැන් ඔබතුමාට දැන් අපි කිව්වාගේ 495ක් අද මේ ඇතුළට ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඒත් එක්ක මේ අද දවසට මම හිතන්නේ මේ වෙනකොට
100කට වගේ ආසන්න සංඛ්‍යාවක් අද දිනේ විතරක් ආසාදිත වෙච්ච සංඛ්‍යාවක් පැමිණීමෙන් පවතිනවා අපි මේ ස්ථානයට එද්දී. අපි එතනින් එහාට අපි අත දුරකථන නැති හින්දා අපි දන්නේ අත් සංඛ්‍යාව. එතකොට මේ හා සම්බන්ධ වුණ පවුල්වල සංඛ්‍යාවම අද දිනේ හෙට උදෑසන වෙද්දී අපි නිරෝධයන් ලක් කර යුතුවම තිබෙනවා. එතකොට මේ සංඛ්‍යාවන් අපි නිරෝධයන් ලක් කරද්දී ඒ කියන්නේ අද දවසේ පමණක් මේ කොවිඩ් සම්බන්ධයෙන් හමුදා තුළට 1000කට ආසන්න සංඛ්‍යාවක් අපි නිරෝධයන් ගනු ලැබුවා ගැනීමට කටයුතු කරනු ලැබුවා. ඉතින් එතකොට හෙට දිනේදී මේ ආසාදිතයන් හම් වෙන සංඛ්‍යාවත් සහ එතනින් එහාට අපි තවදුරටත් ඇතුළට ගන්න සංඛ්‍යාව බැලුවම සෑහෙන ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒත් එක්ක රටින් එන සංඛ්‍යා අපි අද වෙනකන් අපි තවම නවත්තගෙන නැහැ. ඒ කට්ටියත් අපි ඔවුන් ලංකාවට එන්න බලාපොරොත්තුෙන් ඉන්න හින්දා ඒ කට්ටියත් ගේනවා. ඉතින් ඒකත් යම්කිසි ආකාරයේ මේ ඔක්කොම සමතුලිතතාවයක් යටතේ අපි කළ යුතුයි. කරන එකෙන් අවසාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ සමාජයේ තුල පැතිරවීම වළක්වා ගැනීමට. ඒ හින්දා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අපි ගන්නවා. අපි කොහොම හරි මේක ජයග්‍රහණය කරන්න ඕනේ. වැඩි දෙනෙක් බය කොරෝනා වලට. කියන්නේ සමහරු බය කොරෝනා වලට, සමහරු බය කොරෝනා වලටත් වඩා බය සම්බන්ධතා හොයනවානේ. දැන් මේ කොරෝනා දුනාම සම්බන්ධ හෙලි කළ නොහැකි සම්බන්ධතා අහු වෙනවා දැන්. බුද්ධියන්සේ හොයාගෙන යනකොට මාර දේවල් එළි වෙන්නේ. ඒ හිතා ඒ කට්ටිය පරිස්සමට ඊට පොද හෙලි කළ හැකි සම්බන්ධතාව විතරක් පවත්වාගෙන යන්න බලනවා හොඳයි. නැත්නම් මේ වගේ වෙලාවක හැමදේම එළියට එනවා. ඒක කරන්න දෙයක්වත් නැහැ නේද? කොරෝනා ආසාදිත වුණොත් ඒකට බය ඇති සමහරව. හින්දා ටිකක් අපි ඒවත් හිතන්න ඕන දේවල්. ඒ වගේ ඔබතුමා සඳහන් කළා විදේශගත ශ්‍රී ලාංකිකයන් ඒත් අපේම අය තමයි මේ මාතෘ භූමියේ ඉපදිලා වෙන රටවල ගිහලා සමහරට විදේශ විනිමය මේ රටට ගෙනල්ලා දීලා මේ රට ශක්තිමත් කරන්න, ආර්ථිකය ශක්තිමත් කරන්න ලොකු දායකත්වයක් දරනවා. මේ රට දැනට ජීවත් නොවන පිටරට ජීවත් වෙන විශාල පිරිසක්. අර අම්මලා ගැන අපි කිව්වා කාන්තාව ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න ලොකු දායකත්වයක් දරනවා. තවත් බොහෝ දෙනෙක්. ඉතින් අපි පුළුවන් විදිහට මම හිතන්නේ ඔතුමාලා ගෙන්නවා ජනාධිපතිතුමා මැද ඇතලා පිරිස ගෙන්නවා. සමහරු ඉවසගෙන දරාගෙන අනේ අපි එන්නේ නැහැ කියලා කියන මටම කතා කරලා කියනවා රටට කරන උදව්වක් හැටියට මේ වෙලාවේ අපි නැවිත් ඉන්නවා. සමහරු එන්නම බලනවා. ඉතින් සාධාරණ අවශ්‍යතා තියෙන අය ඉන්නවා. ඉතින් මේ වෙලාවේ ඒ අයගේ කැපකිරීමත් අපි අගය කරනවා. නැත්තම් ගුවන් යාන ඇවිල්ලා ශාල වශයෙන් ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙන තියෙන වලක්වීම සඳහා වුන් දායක වෙනවා. ඒකත් වටිනා දෙයක්. මේ වෙලාවේ රට වෙනුවෙන් කරන ලොකු උදව්වක් ඒක. විසංජ වෛද්‍යතුමා. ඔව් හසන්ත මෙතනදී තවත් අවසාන වශයෙන් අපි කතා කරනකොට වැදගත් දෙයක් තියෙනවා. දැන් මේ ඕනෑම රෝගයක් පාලනය කර ගැනීමේදී අපි එකිනෙකාගේ වගකීමක් තියෙනවා. දැන් ඔබ වගේ රටේ ඉන්න අයගේ එක එක්කෙනා බලන විදිය අනුව තම තමන්ගේ වගකීම තමන් ඉෂ්ට කරා. විශේෂයෙන්ම රටේ නායකයෙක් හැටියට ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යවරිය ඒ අය එකතු වෙලා මේ වැඩපිළිවෙල මෙහෙයවීමේදී මූලිකත්වයේ දීලා අද දක්වාම මේ පිළිබඳව යම්කිසි පසුබිමක් කරමින් ඉන්නේ. ඊට පස්සේ හමුදාපතිතුමා බුද්ධ්‍යංශ එකතු වෙලා ඒ හමුදා මේ පැත්තෙන් වගකීමක් ඉෂ්ට කරා. ඊට පස්සේ සෞඛ්‍යාංශ ප්‍රජා සෞඛ්‍යාංශ එකතු වෙලා ඒ වගකීම ඉෂ්ට කරා. එතකොට මේ විදිහට යනකොට අපිට දැන් පහුගිය කාලේ ඔබට මතක ඇති මේ කොරෝනා පටන් ගත්ත කාලේ තිබුණා ඕනම නිවුස් එකක් ගත්තොත් පළවෙනි නිවුස් එක එන්නේ කොරෝනා ගැන. හැබැයි ඔබ දන්න සමාජ ජාලාවලත් අඩු ගන්න විහිළුවක් ගියත් යන්නේ කොරෝනා වලට සම්බන්ධ විහිළුවක්. නමුත් මේක ටික අඩු වෙලා ගිහිල්ලා අවසානයේදී සම්පූර්ණ මාධ්‍ය පුරා ගියේ වෙන කතන්දර. එතකොට මේ නමුත් ඔබ දන්නවා දැන් නවසීලන්තය වගේ රටක් ගත්තොත් ඒ නවසීලන්තේ අදටත් හැම පැයකටම සැරයක් මේ කොරෝනා සම්බන්ධයෙන් ලොකු මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ එකක් මේ ඒ මාධ්‍ය ආයතනවල යනවා. එතකොට මම හිතනවා මේ මාධ්‍ය ආයතනවල ඉන්න නියෝජිතයින්ට අධිපතීන්ට ලොකු වගකීමක් තියෙනවා. මේ මාධ්‍ය ආයතන හරහා ප්‍රයිම් ටයිම් එකේවත් මිනිස්සු බලන වෙලාවට මේ රෝගය සම්බන්ධව දැනුවත් වීමක් මිනිස්සුන්ට කිරීමේ ලොකු සමාජ වගකීමක් තියෙනවා. මෙන්න මේ වගකීම ඇත්තටම ඔබතුමා හදිසිය තීරණය අරගෙන මේ වැඩසටහන මේකට භාවිතා කරා වගේ මේක එක අවස්ථාවක් විතරයි. නමුත් මේක මිනිස්සුන්ට දිනපතා හැම වෙලාවෙම ගෙදර ඉන්න අයට මේක දැනුවත් කරේ නැත්නම් යම් ක්‍රම වගේ නැවත වරක් අපේ මේ තියෙන උනන්දුව අඩු වෙලා යයි. එහෙම අඩු වෙලා ගියොත් අපිට නැවත වරක් මේ විදිය මේ හදිසි තත්වයකට මුහුණ දෙනවා. අපි හැමදාම හදිසි තත්ත්ව පාලනය කරනවට වඩා හොඳ දේ තමයි අපි ක්‍රමානුකූලව යම්කිසි වැඩපිළිවෙලක් ඔස්සේ දිනින් දින මේ වැඩ කටයුත්ත ගෙනියන එක. ඉතින් එතනදී මම හිතන්නේ ඒක රාජ්‍ය මාධ්‍යයට පමණක් නෙවෙයි
පුද්ගලික මාධ්‍යවලට, සමාජ මාධ්‍ය වෙබ් අඩිවලට ඒ වගේ මේ විද්‍යුත් මාධ්‍යයට බොහොම සම්බන්ධතාවයක් දක්වනවා. ඒ එක්කම මේ YouTube නාලිකා පවත්වාගෙන යන අය ඉන්නවා. මේ පිළිබඳවත් මම හිතන්නේ අපේ සමාජයේ අවධානය අපි යොමු කිරීම අවශ්‍ය වෙනවා. එතකොට දැන් අපි දන්නවා තවත් එක වැදගත් අංශයක් තියෙනවා. විශේෂයෙන්ම මේ දරුවන්ගේ විභාග ඉස්සරහට එනවා. ඒතර මේ විභාග ඉස්සරහට එනකොට සමහර වෙලාවට දැන් ගම්පහ ප්‍රදේශයේ ටියුෂන් පන්ති, කොළඹ ටියුෂන් පන්ති කරන්න බැරි වෙනවා. එතකොට තව පළාතක අය ටියුෂන් කරනවා. එතකොට මේ පැත්තේ හිතන්න පුළුවන් අනික් ළමයි ටික ටියුෂන් යනවා, මගේ ළමයා ටියුෂන් යන්නේ නැහැ කියලා ටියුෂන් එකට කොහොමද යන්නේ කියලා මේ විදිය යම්කිසි ආකල්පමය ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී වැදගත් දේ තියෙන්නේ අපි අධ්‍යාපනය කරන්නේ, අපි රස්සාවක් කරන්නේ, අපි ගමනක් බිමනක් යන්නේ ජීවත් වෙලා හිටියොත්. එතකොට අපි වැදගත්ම දේ තියෙන්නේ අපි මේ ජීවත් වීම සඳහා අවශ්‍ය මූලිකම කාරණේ ඉෂ්ට කර ගැනීමට අපිට යම් යම් දේ කැප කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ කැපකිරීම සඳහා ඔබට යම්කිසි මට්ටමකට බුද්ධිය මෙහෙවන්න ඕනේ. ඒ බුද්ධිය මෙහෙවීමට හැකියාවක් නැත්තම් අපිට බොහෝ වෙලාවට අර මේ දැන් සාමාන්‍යයෙන් මිනිසා කියලා කියන්නේ යමක් කියා දුන්නාම කරන්න පුළුවන් වෙන. සත්තුන්ගෙන් තිරසනුන්ගෙන් මිනිස්සු වෙනස් වෙන්නේ ඒ අනුව. ඔබ දකින්න ඇති දියුණුවයි සම්මත රටවල පවා සමහර පොලිස් නිලධාරීන්ට එරෙහිව ඒ රටවල මිනිස්සු මේ නිරෝධායන වැඩපිළිවෙල කඩාබිඳ දැමීමට උත්සාහ කරපුවා. දැන් මේක මේ මනුෂ්‍ය ස්වභාවයේ ඇතැම් වෙලාවට තියෙන ඇතැම් ගති ලක්ෂණ මතුවීමක් වෙන්න පුළුවන්. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ වගකීම ගැන යනකොට අපි එක එක්කෙනාගේ වගකීම ගැන කතා කරගෙන යනකොට මිනිස්සුන්ගේ වගකීමේදී මම හිතන හැටියට තමුන්ගේ මේ හැඟීම් වලට ආකල්ප වලට වඩා මේ බුද්ධිය කියවාගත් දැනුම ප්‍රඥාව කියන එක මේ අවස්ථාවේදී අපි භාවිතා කිරීමට උත්සාහ කරන්න ඕනේ. එහෙම කරොත් පමණයි අපිට මේ ඕනෑම ක්‍රමවේදයක් භූමියේ යථාර්ථයක් බවට පත් කරගන්න හම්බ වෙන්නේ. නැත්නම් අපි තියරි කතා කරයි, අපි මේ වැඩසටහන් වලට ඇවිල්ලා කතා කරලයි. මේ කතා කරලා ගියාම ඊට පස්සේ දැන් රෑ 12ට කිට් වෙලා බලන්නේ උනන්දුවක් තියන අයනේ. ඒ අය බලයි. හැබැයි මෙතනින් එහාට හෙට උදේ ආපෞසරයක් අපි පරණ විදිහටම නම් වැඩ කටයුතු කරන්නේ. එතකොට අපි මේ ගත්ත උත්සාහය මේ නිදිමරපු එකේ වටිනාකමවත් අවම වශයෙන් නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සමාජයට අපි කියන්න ඕනේ එක්කෙනෙකුට විතරක් වගකීම ඉෂ්ට කරාට ප්‍රශ්නයක් විසඳන්න බෑ. මේක පොදු ප්‍රශ්නයක්. ඒ නිසා හැමෝම තම තමන්ගේ මට්ටමින් පවුලේ අම්මා හැටියට, තාත්තා හැටියට, රියදුරා හැටියට, ආයතන ප්‍රධානියා හැටියට, ආයතන සේවකයා හැටියට තම තමුන්ගෙන් වෙන්න ඕනේ රාජකාරිය මොකක්ද කියන එක ඉතා හොඳින් පැහැදිලිව තේරුම් ගත යුතු අවස්ථාවක් මේක. ඒ නිසා මෙන්න මේ අවසාන පණිවිඩයත් මම ඔබට දෙමින් මම හිතනවා මේ හැමෝම එක් වෙලා වගකීමෙන් යුතුව කටයුතු කරලා ඉදිරියේදී මේන ප්‍රශ්නය තවත් අභියෝගාත්මකව මුහුණ දීමට අපි ශක්තිමත්ව නැගී සිටිය යුතුයි කියන එක තමයි මගේ අදහස. අපි හැමෝම එකතු වෙලා රැල්ල මෙල්ල කරමු. ඒක තමයි අපිට දොරමඩලාව හැටියට කියන්න පුළුවන්කම තියෙන්නේ. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධාන යුද හමුදාපති ලුතුනන් ජනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහත්මයාට අපේ ගෞරව ස්තුතිය පුද කරනවා. එතුමා මේ රට ත්‍රස්තවාදයෙන් මුදාගෙන මේ ජාතිය දේශය ආරක්ෂා කිරීම සඳහා මහ මෙහෙයුමක් කරන අවස්ථාවේ පෙරමුණේ රාළ කෙනෙක් හැටියට ක්‍රියා කරපු මහ සෙනවියෙක්. ඒ වගේම මෙවැනි ආපදාවකදී ජාතික ආපදාවන්හිදී ආරක්ෂක අංශ කරලා තියෙන කාර්යභාරය අපි හැම විටම කෘතවේදීත්වයෙන් යුතුව මතක් කරන්න ඕනේ. මේ ආපදාව විතරක් නෙමෙයි ස්වභාවික ව්‍යසන වෙච්ච අවස්ථාවල, ගම් වතුර නාය යාම නොඑක් එවැනි අවස්ථාවල ආපදාවන්හිදී අපේ රටේ ආරක්ෂක අංශ ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලු ආරක්ෂක අංශ ලොකු කාර්යභාරයක් කරලා තියෙනවා. සෞඛ්‍ය අංශවලට ලොකු සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඒක විශේෂයෙන් මතක් කරන්න ඕන. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හැටියටත් කටයුතු කරන්න ඔබතුමා බොහොම ස්තුතියි. අද කාර්යබහුල දවසක වුණත් දොරමඩලාවට සහභාගී වීම වටිනවා. ඒ වගේම අපේ රටේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා හැටියට හඳුන්වා දෙන්න පුළුවන් විශාල වෛද්‍ය සුදත් සමරවීර මහත්මයා ඔබතුමාටත් අපේ ගෞරව ස්තුති පද කරනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා. ඒ වගේම අපේ රටේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයෙක් ප්‍රසන්න ගුණසේන මහත්මයා, එතුමා ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙක්. ඒ වගේම අපේ රටේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපතිවරයා හැටියට ක්‍රියා කරන ඔබ සියලු දෙනාට අපේ ගෞරව ස්තුති පද කරනවා. නැවතත් දොරමඩලාවෙන් හැමෝම ආයිබෝවන්. සිරිලක ඇසිදිසි සරසවි පින්දිම දොරින් දොරට දොර මඩලාවයි මාගේ මව්බිම අවදි කරන හඬ දොරින් දොරට දොර මඩලාවයි
විශ්මිත විශ්වය විභව ශක්තියම ආලෝකය වේ. අරබර පැහැබර සුවබර දිවි මඟ විකසිත මනසම ප්‍රභාතයයි. සිරිලක ඇසි දිසි සරසවි පින්